ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. සුපින්වතුනේ, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රමාදී පුද්ගලයා හැමදාමත් යන්නේ සංසාර ගමනෙමයි කියලා. එනිසා අප්‍රමාදීව කුසල් දහම් වඩන එක තමයි අපිට මේ ලැබුණු අවස්ථාවෙන් කරන්නට ඕනේ. මොකද ලෝකයේ ගත්තට පස්සේදී කීයෙන් කී දෙනාටද ධර්මයක් හමු වෙන්නේ. අපි පින්වන්තයි. අපි ඒ ලාභය අපේ ජීවිතයට ලද පිරිස. එනිසා අපි අප්‍රමාදීව ධර්මයත් එක්ක කටයුතු කරන්නට ඕනේ. ධර්මයෙන්ම තමයි අපේ ජීවිතයට පිහිට පිළිසරණ අපි හදා ගන්නට ඕනේ. ඉතින් මේ ධර්මයෙන් පිහිට පිළිසරණ ඔබේ ජීවිතයට හදා දෙන රූපවාහිනී මාධ්‍ය කල්යාණ මිත්‍රයා, ගුවන්විදුලි මාධ්‍ය කල්යාණ මිත්‍රයා, ශ්‍රද්ධා රූපවාහිනිය ලක්පිර ගුවන්විදුලි මෙලෙසින් සති අන්තයේ සීල භාවනා වැඩසටහන ඔබ වෙතට අරන් එන්නේ, ඔබ වෙතට තිරණ කරන්නේ ඔබව සුවපත් කරන්න. ධර්මයෙන් ඔබේ ජීවිතය නිවාස සනසාරන්නට. ඉතින් මේ සති අන්තේ හැමදාමත් දැන් අපි දැන් මට තියෙන මාස 3කට ආසන්න කාල සීමාවක් තිස්සේ එක දිගට මේ වැඩසටහන ඔබ වෙතට අරන් එනවා. ඉතින් මේ වැඩසටහන එක්ක දැන් වෙනදා සමහර වෙලාවට වැඩසටහනකට සහභාගී වෙන්න නොහැකි අවස්ථාවක් නොලැබුණු අය පවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ පුරුදු හැමදාමත් ජීවිතයට එකතු කරගන්න කියන මතක් කිරීමත් එක්කම අපි සතියන්ත සීල භාවනා වැඩසටහනේ සවස් වරුවේ ආරම්භයයි මෙලෙසින් ලබා ගන්නේ. ඉතින් වැඩම කොට වදාළ මහමෙවුනා භාවනා සපුවාසේ පින්වත් ස්වාමින් වහන්සේව අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ සවස්වරේ වැඩසටහන් මේ ධර්ම දේශනාව ඔබ වෙත ගෙන එන්න බැතිබර දායකත්වයන් එකතු කරනවා සෞදි අරාබියේ සේවයේ නියුතු පින්වත් එච් අරුණී ලසන්ති මහත්මිය, W චමින්ද කුමාර මහත්මිය, ඒ වගේම එච් මැසලින් පෙරේරා මහත්මිය සහ එච් සුනීතා සිල්වා මහත්මිය. ඒ පින්වන්ත පිරිසයි අද දවසේ දායකත්වයන් එක් කරන්නේ. ඉතින් මේ කාරණාවන් කියවෙද්දී ඔබටත් කැමැත්තක් ඇති වෙනවා නම් උතුම් ධර්ම දානයේ කොටස්කරුවන් වන්න. කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට. එසේනම් වැඩම කළ පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව අපි ආරාධනා කරමු. අපේ මේ සංසාර දුකින් නිදහස් කරන අමෘතය බඳවුණු ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට කරුණාවෙන් කියා දෙන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු 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 සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි, අපි හැම දිනම එක්කාසු වෙලා දැන් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් උතුම් ශ්‍රී සද්ධර්මයටත් ඒ මහා ශ්‍රාවක සංඝරුවනටත් යන මේ උතුම් තිසරණය ආදරයෙන් වන්දනා කරමින් ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ඔබ අප සියලු දෙනාටම මේ උතුම් ධර්මයේ කියා දෙන ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු.
පින්වත්නි, වෙනදා වගේම අදත් මේ ඉරිදා දවසේ මේ සතියන්තයේ මේ සවස් කාලේ මේ පින්වතුන් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඉතාමත්ම දුර්ලභයි කියන එක. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ, කල්ප 100,000 ගානකට ගියත් බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම දුර්ලභයි කියලා. එතකොට ඒ කියන්නේ සමහර කල්ප තියෙනවා බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා නැහැ. ඒතර ඒ වගේ බොහෝ සමහරට තියෙන. දැන් මේ කල්පෙට කියන්නේ භද්‍ර කල්පය කියලානේ. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, ඊළඟට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ කල්පෙමයි. ඊට පස්සේ මේ කල්පේ ඇවෑමෙන් පස්සේ කවදා බුදුරජාණන් වහන්සේලා අය පහළ වෙයිද කියලා එහෙම කිසිම සඳහනක්, කිසිම දෙයක්, කොහේ කවද්ද දිනයක්, වකවානුවක් කිසිම තොරතුරක් නැහැ. එතකොට ඒ කාල එතකොට බුද්ධ ශූන්‍යයි. බුදුරජාණන් වහන්සේලාගෙන් ශූන්‍යයි. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණොත් විතරයි නේද අපිට අහන්න හම්බෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගෙන් ධර්මය. දැන් අපි ස්වාමීන් වහන්සේලාගෙන් අපි අහනවා ඇති. අපිට ධර්මය ඇහෙන්න හම්බෙනවා. නමුත් ඒ ධර්මයේ කාගේද? ඒ ධර්මයේ අයිතිකරුව කාවුද? අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ. එතකොට අනිත් අය ඔක්කොම ශ්‍රාවකයෝ. එතකොට මේ ධර්මයේ සොයාගෙන ගියපු අය. එතකොට භාගතුන් වහන්සේ නමකගේ පහළවීම දුර්ලභයි නම් එහෙනම් ධර්මය කියන්නේ දුර්ලභ දෙයක්. ඊට පස්සේ ඒ ධර්මයේ අහලා භාගතුන් වහන්සේගෙන් ඒ ධර්මයේ පිහිට පිළිසරණ ලබාගත් උතුමන් වහන්සේලා ඉන්නවා. අපි ආනීය උත්තමයන්ට කියනවා ඒ උතුම් මහරහතන් වහන්සේලා, රහතන් වහන්සේලා කියලා. එතකොට අපි දන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, ආනන්ද, නන්ද, රාහුල, බක්කුල මහරහතන් වහන්සේ, අඟුලිමාල මහරහතන් වහන්සේ, අපේ අනුබුදු අපිට මිහිඳු මහරහතන් වහන්සේ ආදී කොටේදී උතුම් අරහත් මහා සංඝ පරපුර. එතකොට මේ සංඝ පරපුර ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමෙන් විතරයි. එතකොට එහෙනම් භාගතුන් වහන්සේ දුර්ලභයි, ධර්මයේ දුර්ලභයි. එහෙනම් ධර්මයෙන් උපන්නා වූ ශ්‍රාවකින් වහන්සේලාත් එහෙනම් දුර්ලභයි. මේ තිසරණිය කියන්නේ එහෙනම් පින්වත්නි දුර්ලභ දෙයක්. එතකොට මේ තිසරණයේ තුලින් කෙනෙක්ගේ ජීවිතේට පිළිසරණක් ලබා ගන්න හම්බෙනවා කියන එක. එතකොට එහෙනම් තේරෙනවනේ කොච්චර දුර්ලභයිද කියන එක. ගුණයක් පුරුදු කරගන්න කියන කතාව ඇහෙන්නේ. ගුණධර්ම ගැන කතාව තියෙන්නේ. පින ගැන ඒකාන්තයෙන් මේකයි පින, මෙන්න හරි වූ පින. දැන් පින ගැන ලෝකයේ විවිධ අර්ථකථනය කරනවා. පින් මේකයි, පින මෙහිමයි කියලා. නමුත් සැබෑම පින කියන්නේ මෙන්න මේකයි කියලා ඒ පින අවබෝධයෙන් කරන හැටි පවා කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමෙන් පමණයි. දෙව්ලොව යන ප්‍රතිපදාව මේකයි කියලා දෙව්ලොව යන ප්‍රතිපදාව වෙන අයත් කිව්වා. සහරානුත් කියාගෙන ගියේ. සහරාන්ගේ කට්ටියත් කිව්වේ දෙව්ලොව යන හැටි. එතකොට බුදුරජාණන් වහන්සේ දෙව්ලොව යන හැටි අපි දේශනා කළා. සහරාන්ගේ ඒ ක්‍රමයට දෙව්ලොව. හැබැයි එයා යනවා කියලා ගියේ. නමුත් දෙව්ලොව යන සැබෑම ක්‍රමෙත් දේශනා කරන්න යන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණොත් විතරයි. එතකොට එහෙනම් දෙව්ලොව යන එක පවා වැරදිවට පටලවගෙන මේ කාලේ තුලත් මෙහෙම අමාරු වැටෙනවා නම් මිනිස්සු. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම කොච්චරේ ධර්මයේ ඇහිලත් අහන්න හම්බෙන කොටත් මෙහෙම අනා ගන්නවා නම් එතකොට එහෙනම් මේ ධර්මයේ හැසිරීලා පුද්ගලයේ පිළිසරණ ලබා ගන්නවා කියන එක ජීවිතයකට. බුද්ධ වචනයක් අහන්න හම්බෙනවා කියන එක ජීවිතේට. ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව යම් කිසි කෙනෙකුට සුළු මොහොතක් හරි පුරුදු කරන්න හම්බෙනවා කියන්නේ
ඒක යාගේ ජීවිතේ ලැබෙන දුර්ලභ දේවල් අතරින් අතිශයින්ම දුර්ලභ දෙයක්. ඒකයි මේ සියලු දේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන අපි දැන් නොයෙකුත් දේවල් අහනවනේ. නොයෙකුත් දේවල් බලනවා. නොයෙකුත් දේවල් කියවනවා. නොයෙකුත් දේවල් පුරුදු කරනවා. එතකොට මේ පුරුදු කරන කියන අහන දේවල් අතරින් පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ බුදුරජාණන්සේගේ ධර්මයට අදාළ දෙයකින් විතරයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. දැකීම අතරින් දසන අනුත්තරී අනුත්තරත් උතුම් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දැකීමෙන්නේ. ඒ ධර්මයේ දැකීමෙන් කියලානේ භාගතුන් වහන්සේ දේශනා කළේ. ඒතර අහන දේවල් තියෙනවා ශ්‍රවණ අනුත්තරිය. ඒතර ලොකු දේවල් ලෝකේ ගැන අපි ඉගෙන ගන්න ඔය ඔක්කොම අහලානේ ගන්නේ. අපි ඉගෙන ගන්න දේවල් දේශපාලනේ ඊට පස්සේ කේලම් ඊට පස්සේ බලිතෝයලා නම් මන ඔක්කොම අහලානේ මිනිස්සුන්ගෙන් ගන්නෙ. ඒ අහන ඒ දේවල් අතරින් පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ එකම එක දෙයකින් කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ. මොනවද? මොකද්ද? භාගතුන් වහන්සේගේ ධර්මයේ පමණයි. බලන්න වෙනස. දැන් අපි සමහරවිට අපේ ජීවිතේ අපි හිතන් ඉන්නවා ළමයි ලොකු මහත් කරන්නලා ඊට පස්සේ ඉංජිනේරුවෝ දොස්තරලා කතිකාචාර්යවරු මහාචාර්යවරු කරලා ඊට පස්සේ දිසාපතිවරු ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්ලා කරලා ඔහොම යවන්න හිතන් ඉන්නේ අධ්‍යක්ෂකතුමන්ලා කරලා. එතකොට ඒ යන අයගේ තුල ජීවිතේට ධර්මය අහලා ධර්මයේ තුල පුරුදු වීමක් තිබුණේ නැත්තම් ඒ හැම දෙයක්ම යාලගේ අසාර්ථකයි නේද? එතකොට ඒ දේ තුලින් කී දෙනෙක් වැරදි මාර්ගය වලට ගමන් කරලා කොච්චර පව් කරගනීද? එතකොට දැන් අපි අද දාර්ශනිකයි හරි හොඳයි කියලා අපි කතා කරනවා. අපි දන්නවා අර ඇපල් ගෙඩිය ගහයට ඇපල් ගෙඩිය වැටිච්ච එකන අර මේ ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ. දැන් එයා හොයාගත්තා. ආයිසෙක් නිව්ටන් හරව මේ හොයාගෙන නිව්ටන් නියම 3යි කියලා දැන් ඒවත් බොරු කියනවා ආය හරි කියනවා ඩෝල්ටන්ගේ පරමාණුකවාදී කියනවා අර වාදී දැන් ඔය විවිධ නම් වලින් එක එක අය හොයාගත්තා. දැන් මීයේ පෙරේද බලංගොඩ මානවකේ අපි තමයි කලින්ම අය මේ සත්තු මරන් හිටියේ කිය ඔහොමත් හොයාගත්තා. ඒ මොනවා හොයාගත්තත් දැන් මොහොතේ ඒගොල්ලෝ කොහෙද ඉන්නව ඇත්තේ? අපි තමයි පළවෙනිට ආපු මානවකයෝ කියලා. ඊට පස්සේ මන් තමයි නිව්ටන්ගේ නියම හොයාගත්තේ කියලා දැන් කෝ අය? දෙව්ලොවද? බ්‍රහ්ම රාජවරු වෙලාද? මම නිසා තමයි මේ මෙහෙම යන්නේ කියලා මේ සමාජයේ තියෙන්නේ මගේ මේ නියමයන් අනුව කියලා ඒගොල්ලෝ දැන් බම්බලවද? ඒකද සැබෑ මිනිස්සුන්ට කරපු උපකාරය කියන්නේ. උපකාරයක් වුණා. අධ්‍යාපනය කියන එක භාගතුන් වහන්සේ ශිල්පේ ඉගෙන ගන්න කිව්වා මනාකොට. නමුත් මේ ශිල්පය හැබැයි ශ්‍රේෂ්ඨත්වයට පත්වන කාරණාවලින් එකක් නෙමෙයි. ඒ පැත්තට අයිති නෑ. පුද්ගලයාගේ වර්තමාන ජීවිතය මේ ඉන ජීවිතේ යම් කිසි රටාවකට හැරගෙරසෙන යම් කිසි දෙයකින් හොඳට පහසුවෙන් ඉන්දියාට උපකාර වෙයි ඒදී. නමුත් එයාගේ පරලොව සාර්ථක කරන්නේ. ඒක ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කාරණාවක් නෙමෙයි. ඒ අධ්‍යාපනයත් එක්ක හොවන ශ්‍රේෂ්ඨ දේ ජීවිතේට එකතු කරගත්තා නම් අන්න ඒ හේතුවෙන් එයාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨයි. ඒ හේතුවෙන් ඒ කෙනා දෙව්ලොව බඹලොව කරා සුගති සම්පත් හිමි කරගනි. ඒතර අද කාලේ කී දෙනෙක් කොට ධර්මයේ පිළිසන්න ගන්න බැරුව ඕන්න පිං අසන්න වෙලාද? ඒතර බෞද්ධයි කියලා කතා කරන අපි සමාජය තුල කී දෙනෙක් අසරණ වෙලාද? ත්‍රාණේකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිළිසන ලබා ගන්නවා කියන එක භාගතුන් වහන්සේ පින්නුවේ හරියට කොයි වගේද උපමාව නියසිලට ගත්ත පස් ටික වගේ ඊටාම සුළු පිරිසක් තමයි භාගතුන් වහන්සේ දේශනා කළ මේ ධර්මයෙන් පිළිසන ලබා ගන්නේ. ඊතුරු හැමෝම භාගතුන් වහන්සේ දේශනා කළ මහා පොළොවේ පස් වගේ පිළිසරණ අහිමි. ඒ පිළිසරණ කියවේ මොකද්ද? ඒ කෙනා ගුණ ධර්ම තමාගේ ජීවිතයට එකතු කර ගන්නවා. ඒ කෙනාගේ තමාගේ ජීවිතේ පුණ්‍ය ධර්මයන් කුසල දහම් තමාගේ ජීවිතයට එකතු කර ගැනීම යන ධර්මයෙන් ලබා ගන්නවා පිළිසරණ කිව්වේ. ඒ නියසිල්ට ගත්ත පස් ටික වගේ භාගතුන් සුපමා කලේ සත්තු මරණ ලෝකයේ අතරින් සතුන් නොමරා ඉන්නේ නියසිල්ට ගත්ත පස් ටික වගේ පොඩි පිරිසක් වන්න පිළිසරණ ගත්තේ එච්චරයි. එතකොට අපි අපේ ගෙදර ගැන හිතලා බලමු ලෝකය ගැන හිතන්න ඕනේ නෑනේ. අපේ ගෙදරින්ම කී දෙනයිද සතෙක් නොමරා ඉන්නේ. සමහර ආච්චි අම්මලා මොකද කරන්නේ? සත්තු මරන්නමයි හදන්නේ.
සමහර තාත්තලා ඔයාලා සිල් ගනිලා අපි නම් සිල් ගන්නෑ කියලා තාත්තලා ගෙදර නතර වෙලා ඉන්නවා. දෙමාපිය ඊට පස්සේ එක්ක සිල් ගන්නවා ළමයි නෑ. එතකොට ගෙදරින්ම ගත්තොත් කී දෙනෙක් හැරිලාද ಗುಣධර්ම පුරුදු කරන පැත්තෙන්? ගෙදරින්ම සමහරට එක්කෙනෙක් විතර. එතකොට අන්න තේරෙන හැලෙන ගොඩ ඔක්කොම කොහෙටද? මහා පොළොවේ පස්වලට. ඉතුරු වෙන්නේ අන්න බුදුරජාණන් ඒකයි දේශනා සත්තු මරණ ලෝකයේ අතරින් සතුන් නොමරා ඉන්නේ නීසිල්ල ගත්ත පස්ටික වගේ පොඩි පිරිසක්. කොච්චර ඇත්තද? ගෙදරින්ම කල්පනා කරලා බලන්න ගෙදර අය තම තමන්ගේ වටපිටාවෙම. ඊට පස්සේ හොරකම් කරන ලෝකයේ අතරින් හොරකම් නොකර ඉන්නේ කීයෙන් කී දෙනයිද? අන්න ඒකයි භාගතුන දේශනා කළ හොරකම් කරන අයගෙන් හොරකම් නොකර නීසිල්ල ගත්ත පස්ටික වගේ පොඩ්ඩක්. මහා පොළොව වගේ මහා ප්‍රමාණයක් හොරු එතකොට. පස් වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ වැරදි කාමසින නොකර ඉන්නේ භාගතුන් වහන්සේ දේශනා කළේ නීසිල්ද ගත්ත වගේ පොඩ්ඩක්. මහා පොළොව වගේ මහා ප්‍රමාණයක් මේ මහා පොළොවේ තියෙන පස් වගේ මහා පිරිසක් සල්ලාලයෝ. එතකොට අද බලන්න මේ සමාජය තුළ අපිත් එක්ක ඇවිල්ලා දැන් නම් අඩුයි මේ කොරෝනා හින්දා නැත්තම් හැම වෙලෙම මිනිස්සු ඇවිල්ලා කියවනවනේ අපිත් එක්ක ඇවිල්ලා අපේ නෝන හොඳ නෑ මිනිහා දාලා ගියා ළමයි ඔය අපිට එපා වෙලා තියෙන ඒවා අහලා. ඒතර ඔය වගේ ප්‍රශ්න ඇවිල්ලා තමයි මිනිස්සු අපිත් එක්ක කතා කරන්නේ. එහෙම ධර්මයක් කතා කරන අය නෑ අඩුයි. එතකොට මේක ඒ අඩු පිරිස එන්නේ ඇයි? වැරදි කාමසේවනේ යෙදෙන නිසා ගෙවවල ප්‍රශ්න. නීසිල්ල ගත්ත පස් වගේ පොඩි පිරිසකුයි ඒකෙන් වැලිකලා ඉන්නේ. මහ පොළේ පස් වගේ මහා ප්‍රමාණයක්. අන්න ඒගොල්ලෝ. කොච්චර ඇත්තද ධර්මය? කොච්චර සත්‍යද? එතකොට මේ මම කියන දෙයක් නෙමෙයිනේ, මගේ දෙයක් නෙමෙයිනේ මම මේ කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ දේශූ ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ දහම තුල තියෙන දේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ දේ කියන්නේ. එතකොට බොරු කියන ලෝකයේ අතරින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන බොරු නොකිය ඉන්නේ නීසිල්ල ගත්ත වගේ පස්ටික් වගේ ඊටාම පොඩ්ඩක්. මහා පොළොව වගේ මහා ප්‍රමාණයක් බොරුකාරයෝ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මත්පැන් මද්ද්‍රව්‍ය බොන අය අතරින් මහා නීසිල්ල ගත්ත පස්ටික් වගේ පොඩ්ඩක්. ගෙදරම බලන්නකො සමහරවිට අම්මා විතරයි බොන්නේ නැත්තේ. කොල්ලා තාත්තා ඔක්කොම එකට බොන්නේ. ඉතින් ආයෙ ගණන් ආයෙ කතා කරන්න දෙයක් නැහැ නේ. සමහර ගෙවල් තියෙන ඔක්කොම බොනවා. ඒකට අන්න තේරෙනව නේද ಗುಣධර්ම වල අපි හිතන් හිටියට අපි මහා ගුණවන්තයෝ අපි මහා පින්කම් කරනවා අපි බුදුරජාණන් සරණ ගිහපු මහා ශ්‍රාවකයෝ හිටියට ශ්‍රාවකත්වයේ ළඟටවත් අපි ලං වෙලා නැහැ කියන එක. කීයෙන් කී දෙනෙක්ගේ ශ්‍රාවකත්වය අහිමි වෙලාද? ඉතින් නියසිල ගත්ත පස්ටික වගේ පොඩි පිරිසක් අන්න බේරෙන්නේ. ඊට පස්සේ කේලා එකකට එක කිරීම මාන්නය පලි ගැනීම දස අකුසල් ගැන භාග්‍යතුන් වහන්සේ ওই ටික ලස්සනට දේශනා කරන්නේ. දස අකුසලයේ ගැනම. ඒ දැන් කයින් ඊට පස්සේ වචනයෙන් ඊට පස්සේ අවිජ්ජා ඊට පස්සේ මොකද්ද ද්වේෂය මිත්‍යා දෘෂ්ටි ඔය ඔක්කොම නියසිල ගත්ත පස්ටික වගේ පොඩ්ඩක් වගේ බේරලා ඉන්නේ. අන්න ඒකයි මේ සෙන සම්පත්තිය ලබා ගන්නවා කිව්වේ සුළු පිරිසක් කියලා භාග්‍යතුන් දේශනා කළේ. ඒ සෙන සම්පත්තිය ලබාගත් සුළු පිරිස අතරින් ගුණධර්ම පුරුදු කරනවා, සීලය පුරුදු කරනවා. ගුණධම් වඩන අයට ප්‍රශ්නයක් ඇති වෙන. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියලා අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. අපි සිහි කරන්න ඕනේ මොකද්ද? අපි නෝනින් ඉමසන්න ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියනවා යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ කියලා. මොකද්ද අපි යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ? නෝනින් ඉමසන්න ඕනේ මොනවද කියලා සමහර අයට ඒ ශ්‍රාවකීන්ට හිතෙනවා. ආන්න ඒ භාග්‍යතුන් වහන්සේ යෝනිසෝ මනසිකාරයෙන් නෝනින් පිළිසඳ දැකිය යුතු බුදුරජාණන්සේ අවබෝධයෙන් සරණ ගියපු ශ්‍රාවකයෝ නෝනින් පිළිසඳ දකිමින් පුරුදු පුහුණු කළ යුතු දේ කුමක්ද කියන එක ගැන අදාළ ලස්සන සූත්‍ර දේශනාවක් තමයි අද අපි මේ හවස් වරුවේ කතා කරන්න සූදානම් වෙන්නේ. මේ උතුම් බුද්ධ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ. මේ සූත්‍ර දේශනාවේ නම තමයි සීල සූත්‍රය. සීලය මුල් කොට වදාළ දෙසුම සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ තියෙන්නේ. ඒතර 3 වෙනි පොත් වහන්සේගේ මූලික දේශනාවල තියෙන පංච උපාදානස්කන්ධය මුල් කරගෙන. එහෙනම් මේ දේශනාව මුල් වෙන්නේ පංච උපාදානස්කන්ධය. එක් දවසක් ඒකන් සමයන් ආයස්මාච සාරිපුත්තු
ආයස්මාච මහා කොට්ටිතෝ බාරාණසියං විහෙරති ඉසිපතනී මිගදාය. ඔන්න අපේ ඒ උතුම් සාරිපුත්තයන් මහරහතන් වහන්සේත් ඒ වගේම අපේ කොට්ටිත මහරහතන් වහන්සේත් කොහෙද? බාරාණසියං විහෙරති ඉසිපතනී මිගදාය. බාරාණසී ඉසිපතනී මිගදාය වැඩ ඉන්නවා. ආතකෝ ආයස්මා මහා කොට්ටිතෝ සායන්න සමයම් ප්‍රතිසල්ලානා වුට්ටිතෝ ඒන ආයස්මා සාරිපුත්තෝ තේන උපසංකමි. ඔන්න අපගේ කොට්ටිත මහරහතන් වහන්සේ භාවනාවෙන් නැගිටලා සවස් කාලේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට වැඩම කළා. උපසංකමිත්වා ආයස්මා සාරිපුත්ත සද්දින් සම්මෝදනීයං කතං සාරාණීයං වීති සාරිත්වා ඒක ආගිය තුරුතුතින් කතා බහ කරමින් එළිවෙලා එක පසකින් වාඩි වුණා. වාඩි වෙලා නිසින්නෝකෝ ආයස්මා මහා කොට්ටිතෝ ආයස්මාන් සාරිපුත්තං ඒතද වෝච. ඔන්න අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කොට්ටිත මහරහතන් වහන්සේ මෙහෙම අහනවා. මොකද්ද දැන් මේ තියෙන්නේ මහරහතන් වහන්සේලා දෙනමක් අතර සිදුවෙච්ච ධර්ම සාකච්ඡාවක්, ධර්ම කතාවක් තමයි මේ දේශනාව මුල් කරගෙන තියෙන්නේ. මේ දේශනාවේ පසුබිම වෙන්නේ, දේශනාවට මුල් වෙන්නේ. එතකොට ඔන්න අහනවා අපේ කොට්ටිත මහරහතන් වහන්සේ මොකද සීලවත ආවසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බාති. අපේ සාරිපුත්තයන් වහන්සේ ප්‍රිය ආස්මත් සාරිපුත්තේනි සිල්වත් භික්ෂුව විසින් මොන වගේ දෙයක්ද නෝනින් විමසිය යුත්තේ කියලා ඇහුවා. භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බ. යෝනිසෝ මනසිකාරය කියන්නේ නෝනින් විමසනවා. යථා ස්වභාවය යමක යථාර්ථයේ සත්‍ය අවබෝධ වන පරිදි නෝනින් විමසන එකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට යමක තියෙන යථා ස්වභාවය අවබෝධ වන පරිදි නෝනින් විමසනවා කියලා කිව්වේ අපි බිත්තරයක් ගත්තොත් බිත්තර වල මොනවද තියෙන්නේ කියන එක නෙමෙයි. ඊට පස්සේ හාල් මැස්ස ගත්තොත් හාල් මැස්සන්ගේ කැල්සියම් තියෙනවා කියලා එක නෙමෙයි. යථාර්ථය අවබෝධ වන පරිදි නෝනින් විමසනවා කියන්නේ. එතන මේ ඇස කියලා ගමු අපි. එතකොට යථා ස්වභාවය අවබෝධ වන පරිදි නෝනින් විමසනවා කියන්නේ මේ ඇස හටගත්තේ මොකද්ද? මේ ඇස නැතිවන්නේ කුමක් ඇති කල්ලිද? ඊට පස්සේ මේ ඇස කියන්නේ කුමක හේතුන්ෙන් හටගත් දෙයක්ද? මේක අනිත්‍ය දෙයක්, මේක දුක් දෙයක්, මේක අනමුන්න ඔය ක්‍රමයට කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්මය නෝනින් විමසන මේ ක්‍රමයට කියනවන්න යමක යථා ස්වභාවය අවබෝධ වන පරිදි නෝනින් විමසනවා කියලා. යෝනිසෝ මනසිකාරිය කියලා. ඇත්තය සිහි කරනවා. සත්‍ය සිහි කරනවා. දුක ගැන සිහි කරනවා. සමුදය ගැන සිහි කරනවා, නිරෝධය ගැන සිහි කරනවා, මාර්ගය ගැන සිහි කරනවා. එක්කෝ ආස්වාදය ගැන, ආස්වාදයේ ආස්වාදයේ වශයෙන්, ආදීනවේ ආදීනයේ වශයෙන්, නිස්සරණේ නිස්සරණේ වශයෙන් යන නෝනින් පිළිසිඳ දකින්න උත්සාහ කරනවා. එක්කෝ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අන නෝනින් පිළිසිඳ දකින්න මේ ශ්‍රාවකින් වහන්සේ උත්සාහ කරනවා. එතකොට යමක යථාර්ථම යෝනිසෝ මනසිකාරය කිව්වේ ඒක. එතකොට කුමක් ගැනද ඔන්න අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මේ සිල්වත් කෙනා ඔන්න නෝනින් විමසිය යුත්තේ කියලා. කුමක යථා ස්වභාවය අවබෝධ වන ආකාරයද නෝනින් විමසන්න ඕනේ කියලා. සිල්වත් භික්ෂුව. දැන් සිල්වත් කෙනා කියන එක. දැන් ස්වාමීන් වහන්සේලා දෙන්නේ නිසානේ භික්ෂුව කියන්නේ. එතකොට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්න දේශනා කරනවා සීල උතා උසෝ කොට්ටිත භික්ඛුනා පංච උපාදානස්කන්ධා ඔන්න කියනවා දේශනා කරනවා මොකද්ද කොට්ටිතයන් වහන්සේ ආයස්මත් කොට්ටිතේනි සිල්වත් භික්ෂුව විසින් නුවණින් පිළිසිඳ දකින්න ඕන යථා ස්වභාවය අවබෝධනට පරිදි නුවණින් පිළිසිඳ දැකිය යුත්තේ මේ පංච උපාදානස්කන්ධයයි කියනවා. කොහොමද ඒ තමයි කියන හරි ලස්සනයි මේක. දැන් අපි අහලා තියෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි ওই විදිහටනේ. දැන් මේක තව ඊට වඩා ලස්සනට තව කරුණ කිහිපයක් දේශනා කරනවා. මේ සූත්‍රය. ඒ තමයි ඔන්න සපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන කොහොමද ඔන්නේ ශ්‍රාවකීන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන කොහොමද අනිච්චතෝ අපි අහලා තියෙනවනේ අනිත්‍යයි දුක්ඛතෝ දුක් දෙයක් වශයෙන් ඊට පස්සේ අපි ඉහළ තිබි අනාත්තතෝ කියලානේ ඒක දේශනා කරන්න කලින් ඔන්න තව ලස්සන තව දකිය යුතු පරයයක් දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධය ගැන පළවෙනි එක අනිච්චතෝ අනිත්‍ය දෙයක් වශයෙන් දෙවෙනි එක දුක්ඛතෝ දුකක් වශයෙන් ඔන්න තුන්වෙනි එක රෝගතෝ මේ පංච උපාදානස්කන්ධේ රෝගයක් වශයෙන් දකින්න ඕනේ කියනවා. අනිත්‍ය දෙයක් වශයෙන් දුක් දෙයක් වශයෙන් රෝගයක් වශයෙන් ඊළඟට කියනවා ගණ්ඩතෝ ඒ කියන්නේ සැරව ගෙඩියක් වශයෙන් මේ පංච උපාදානස්කන්ධය කියන්නේ අපි මේක කතා කරමු වෙන වෙනම
මූලික අපි මෙන්න මේ ආකාරයට දකින්න කියන එක පාඩම් කරගමුකෝ, මතක් කරගමුකෝ. ඒ තමයි කොහොමද අනිත්‍යතෝ අනිත්‍ය දෙයක් වශයෙන්, දුක්ඛතෝ දුක් දෙයක් වශයෙන්, රෝගතෝ රෝගයක් වශයෙන්, හතරවෙනි එක තමයි ගණ්ඩතෝ සැරව ගෙඩියක් වශයෙන්. ඊට පස්සේ අගතෝ කියලා කියන්නේ හුලක් වශයෙන්. පහයි. ඊළඟට ආබාධතෝ ආබාධයක් වශයෙන්, පීඩාදයක් වශයෙන් දකින්න කියනවා. ආබාධතෝ අගතෝ ආබාධ පරතෝ කියලා කියන්නේ පීඩාවක් වශයෙන්. ආබාධතෝ කියන්නේ ආබාධයක් වශයෙන්, පරතෝ කියන්නේ පීඩාවක් වශයෙන්. ඊට පස්සේ දේශනා කරනවා පරතෝ පලෝකතෝ, ඒ කියන්නේ අනුන්ට අයත් දෙයක් වශයෙන් දකින්න ඕන කියනවා මේක. උන්න ආයෙ කතා කරමු. අනිත්‍ය දෙයක් වශයෙන්, දුක් දෙයක් වශයෙන්, රෝගයක් වශයෙන්, සැරව ගෙඩියක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ට අයිති දෙයක් වශයෙන්, අනුන්ගේ දෙයක් වශයෙන් 8යි. ඊට පස්සේ 9 වෙනි එක සිඳී බිඳී යන දෙයක් වශයෙන් ඔන්න දකින්න ඕන කියනවා. ඊට පස්සේ තමයි කියනවා මොකද්ද? පලතෝ පරෝකතෝ ශුන්්‍යතෝ කියලා කියන්නේ මගේ ආත්මයෙන් හිස් දෙයක් වශයෙන්. අන්නේ ශුන්‍යය කියලා කියන්නේ හිස් කියන හිස් දෙයක් වශයෙන්. ඊට පස්සේ අනත්තතෝ තමාගේ වශයෙන් පවත්වා ගන්න නොහැකි දෙයක් වශයෙන් ඔන්න ඔය විදිහට නූණින් පිළිසිඳ දකින්න ඕන කියනවා. කුමක් ගැනද? මේ පංච උපාදානස්කන්ධය ගැන. මොනවද ඒ ටික? මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය කොහොමද අනිත්‍ය දෙයක් වශයෙන්, දුක් දෙයක් වශයෙන්, රෝගයක් වශයෙන්, සැරව ගෙඩියක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ට ඇති දෙයක් වශයෙන්, සිඳී බිඳී යන දෙයක්, කියන්නේ කැඩලා නැති වෙලා යන, විනාශ වෙලා යන දෙයක් වශයෙන්, මගේ ආත්මයෙන් තොර ශූන්‍ය වූ හිස් දෙයක් වශයෙන් උන 10යි. එතකොට ඊට පස්සේ තමාගේ වශයෙන් පවත්වා ගත නොහැකි දෙයක් වශයෙන් අනත්තතෝ 11යි. ඔන්න ඔය විදිහට 11 ආකාරයකින් දකින්න ඕනේ කියනවා. දැන් අපි ওই වගේ තව අහලා තියෙනවා 11 ආකාරය ගැන. දැන් ස්කන්ධය කියන එක තැන විස්තර කරන කාලය අවකාශය අතර තියෙන පංච උපාදානස්කන්ධය අධ්‍යත්තාවා බහිද්දා ඔය විදිහට. දැන් මෙතන කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කොහොමද ඔය විදිහට ඔය විදිහේ දෙයක් වශයෙන් එයා නෝනින් දකිනවා. දැන් මොකද්ද මේ දකින්න කිව්වේ? පංච උපාදානස්කන්ධය. ඔන්න අනිච්චතෝ. අනිත්‍ය කියන්නේ මොකද්ද? අපි අහලා තියෙනවා, ධර්මයේ තුල සඳහන් වෙලා තියෙනවා, අපි කියවලා තියෙනවා, දැකලා තියෙනවා. ඒ තමයි යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යමක් හේතුන්ගෙන් හටගත්තද හේතු නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි. දැන් මේ කොහෙද මේ සඳහන් අපි මේ කියපු ධර්මපරයය තියෙන්නේ? කොතනද දේශනාවේ තියෙන්නේ? ඒ තමයි අපි කියවලා තියෙනවා, සජ්ජායනා කරලා තියෙනවා. මොන සූත්‍රෙද? ධම්සක් පැවතුම් සූත්‍රය තියෙනවා. ඒතර ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙන අනිත්‍යයි කියන එක හරි ලස්සනට. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යමක් හේතුන්ගෙන් හටගත්තද හේතු නැතිවීම නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. අවිද්‍යා මලකඩ රහිත වූ ධම්මැස පහළ යොන්නොම තියෙන්නේ. එතකොට අනිත්‍යයි. එතකොට මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය අන්‍යයන් පිරිසිදු දකින්න අනිත්‍ය දෙයක් වශයෙන්. ඒ කිව්වේ හේතුන්ගෙන් හටගත්තා හේතු නැතිවීම නැති වී යනවා. ඒ කියන්නේ මේ රූපය කියන්නේ හේතුන්ගෙන් හටගත් දෙයක්. හේතු නැතිවීම නැති වී යන දෙයක්. එතකොට රූපය කියේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් තමයි. සතර මහා ධාතු මුල් කරගෙන හටගත්තා. ඒ රූපය අන්න අනිත්‍යයි. කොහොමද? හේතුවකින් හටගත්තේ. මොකද්ද රූපේ හටගන්න හේතුව? හරි ලස්සනට ධර්මයේ තුල තියෙනවා දේශනා කරලා භාගතුන් වහන්සේ. සතිපට්ඨාන සූත්‍රෙම හරි ලස්සනට තියෙනවා. මොකද්ද? ඒ තමයි භාගතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ රූපේ හටගන්නේ? ආහාර සමුදයෝ රූප සමුදයෝ. ආහාර ඇති කල්ලි රූපේ හටගනි. ආහාර නැති වෙන කල්ලි මේ මහා භූතත් සතර මහා භූතයෙන් හටගත් මේ රූපය යන්නේ නැති වෙලා යනවා. එතකොට මොනවද සතර මහා ධාතු කිව්වේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට ඔය සතර මහා ධාතුන් හටගත්ත දේ හටගන්න උපකාර වන මොනවද? ආහාර 7. සියුම් හෝ ගොරෝසු කබලින්කාර ආහාරය, ස්පර්ශ ආහාරය,
මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. ওই ආහාර හතර හැටි කල්ලි අන්න රූපේ හට ගන්නවා. ආහාර හතර නිරුද්ධ වන කල්ලි අන්න රූපේ නිරුද්ධ වෙනවා. ආහාර සමුදයෝ රූප සමුදයෝ. ආහාර නිරෝධෝ රූප නිරෝධෝ කිව්වේ ඒක. එතකොට සතර මහා ධාතුන්ගේ පැවැත්ම තියෙන්නේ මොකක්ද එක්කද? අර ආහාරත් එක්කයි. ආහාර සතරත් එක්කයි. පඨවි ධාතුවේ කේශන්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, කුඩා බඩවැල, මහා බඩවැල, පෙනහළු, අසුචි, ආමාශය, ඉස්මල ඔය ටිකේ පැවැත්ම තියෙන්නේ මොකේද? සතර මහා ඔය පඨවි ධාතුවේ. අර ආහාර හතරත් එක්කයි. හට ගැනීම තියෙන්නේ. ආපෝ ධාතුවේ පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍රා. ඔයගේ පැවැත්ම තියෙන්නේ අර ආහාර සතරත් එක්කයි. ඊට පස්සේ තේජෝ ධාතුව කිව්වේ. ඒ තමයි මේ අපේ ශරීරයේ පවතින සාමාන්‍ය උණුසුම. අන්න පැවැත්ම තියෙන්නේ ආහාර සතර එක්කයි. ඒ ආහාර ඇති කල්ලිනේ මේ රූපේ පඨවි ආපෝ තේජෝ වලින් හටගත්ත මේ රූපේ හටගන්නේ. ඊට පස්සේ මොකද්ද? සාමාන්‍යයෙන් පවතින උණුසුම සන්තප්පති, ජිරීයති. අපි ජරා ජීර්ණ වෙන වයසට යන්න අපි උණුසුම උපකාර වෙනවා. සන්තප්පති, ජිරීයති, පරිඩහයති. විශේෂයෙන් හටගන්නා උණුසුම තියෙනවා. අපි කියන්නේ සාමාන්‍යයෙන් උණ ගන්නවා. ශරීර උෂ්ණත්වය වැඩි වුණා කියලා කියන්නේ සන්තප්පති තේජෝ ධාතුව තමයි කුපිත වෙන්නේ, වැඩි වෙන්නේ. ඊට පස්සේ පාචක. අපි මේ කාබ බීප දේවල් අසිත, පීත, සායිත, කායිත සම්මා පරිණාමං ගච්ඡති. අපි කාපු දීපු දේවල්, මේ රස විඳපු දේවල් දිරවන්න උපකාර වෙනවා තේජෝ ධාතුව. එතකොට මේ සතර මහා ධාතුවේ තේජෝ ධාතුන්ගේ පැවැත්ම තියෙන, හට ගැනීම තියෙන්නේ මේ ආහාර හතරත් එක්කයි. රූපේ සම්බන්ධ කරගෙන. රූප සමුදය මේ මගේ ආත්මය කියලා එළෙලා තියෙන මේ අපි මේ රූපය ගැන කතා කරන්නේ. මේ කේස්ලොම් නියදත් වලින් හටගත් තියෙන මේ පිතසෙම සරව. ඊට පස්සේ වහයෝ ධාතු. උද්දංගමා වාත, උගුරට එන වාතය. ඊට පස්සේ අදෝගමා වාත, පිටුපසින් පිට වෙන වාතය. කුජ්ජිසයා වාත, කුස තුල තියෙන වාතය. කොට්ඨාසයා වාත, ශරීරයේ තන තන තිබෙන වාතය. ඊට පස්සේ මේ වාත අමාරු වැඩුණා අපි කියන්නේ මගේ මේ උරහිස උස්ස ගන්න බෑ, හරි අමාරුයි, කොන්ද නමා ගන්න බෑ, හරි අමාරුයි, වාත අමාරුවක් දන්නේ කියලා කියන්නේ කොට්ඨාසයා වාත කිපිලා. එතකොට ඔන්න කොට්ඨාසය වාත, අංගමංගානුසාරණ වාත, ශරීරයේ එහා මෙහා දුවන වාතය. ඊට පස්සේ ආස්වාස වාතය, අපි ගන්න හුස්ම ඉහළට ගන්න එක. ප්‍රස්වාස වාතය, පිට කරන හුස්ම. එතකොට මේ සතර මහා ධාතු වලින් තමයි මෙන්න මේ මම කියන මේ රූපේ හැදිලා තියෙන්නේ. ඒ පැවැත්ම උපකාර වෙන්නේ, ඒ සතර මහා ධාතුන්ගේ පැවැත්ම උපකාර උනේ මොකද්ද? ආහාර හතරයි. රූප සමුදයෝ ආහාර සමුදයෝ රූප සමුදයෝ. එතකොට රූපයන්ගේ පැවැත්ම ඔය සතර මහා ධාතුන්ගේ රූපේ පැවැත්ම එක දිගට අරන් යන්නේ අර ආහාර හතරෙන්. ඒකනේ ආහාර වලට ආහාර කියලාගේ සසරේ පැවැත්මට උපකාර කරන නිසා ආහාර වලට ආහාර කිව්වේ ඒකනේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච මේ රූපේ පැවැත්ම අරගෙන දුවන්නේ තව ඉස්සරහට සසරට අරගෙන යන්නේ ආහාර හතරත් එක්ක. කබලින් හෝ සියුම් ගොරෝසු කබලින්කාර ආහාරයෙන්, ස්පර්ශයෙන්, විඥාණයෙන්, මනෝ සංචේතනයෙන්. එතකොට ඔන්න අනිත්‍ය දෙයක් වශයෙන් එයා දකිනවා. මේ විදිහට එයා නෝනින් විමසනවා. S2 පියාගෙන කල්පනා කරනවා එයා. මේ විදිහට මේ පිළිවෙල සකස් වෙන්නේ, මේ මම මේ විදිහේ දෙයකට මම මේ අහුවෙලා ඉන්නේ. මේ විදිහන ස්වභාවයකට මේ මම කියලා මට තියෙන්නේ. මේ විදිහේ හේතුඵල ධමයක් නේ තියෙන්නේ මේ මම කියලා අහුවෙලා දේ තියෙන තුල කියලා. අන්නේ නෝනින් පිළිසෙ දකින්න උත්සාහ කරනවා. ඒතර ආධ්‍යාත්තාව ආධ්‍යාත්මික රූපය ගැනත් බාහිර රූප ගැනත් තියෙන මේ විදිහට නේ කියලා අන්‍ය පිළිසෙ දකින්නවා. ඒ විදිහට කල්පනා කරන නෝනින් විමසනවා. බාහිර මම ඇරලා තියෙන රූපවල සිද්ධ වෙන්නේ මේ සිද්ධි දාමේනේ. අජ්ජත්තාව බහිද්ධාව. ඊට ඕලාරිකං වා සුකුමං වා හීන වේව ගොරෝසු වේවා සියුම් වේවා. දැන් ওই විදිහටයි ওই ටික තියෙන්නේ කොහෙද? දැන් අපි කියන රූප උපාදාන ස්කන්ධ කියලා කියන්නේ. ඒතර ස්කන්ධය කියන එක අන්න කාලය සහ අවකාශය කියලා කොටස් දෙකකට බෙදෙනවා. කාලය කිව්වේ මොකද්ද? අතීතයේ නිරුද්ධ වී ගිය, වර්තමානයේ හටගෙන තිබෙන, අනාගතයේ හට නොගත් උන්න කාලය.
අවකාශය කිව්වොත් දැන් අපි කියමු ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා. ඒ රූප. අන්නේ රූපේ තමයි ඒ ආධ්‍යාත්මික රූපේ තමයි මෙන්න මේ 11 ආකාරයෙන් මෙයා මේ විදිහට දකින්නේ අනිච්චතෝ. ඊට පස්සේ ආධ්‍යාත්මික බාහ්‍ය රූපය යන දකිනවා අනිච්චතෝ. ඊට පස්සේ හීන රූපේ දකිනවා අනිත්‍යතෝ. ප්‍රනීත රූපේ දකිනවා අනිච්චතෝ. ඕලාරිකං වා සුකුමං වා හීනං වා ප්‍රනීතං වා යන් දූරේ සාන්තිකේව දුර වේවා ළඟ සියල්ලම අන්න දකිනවා මේ සූත්‍රයේ අනිත්‍ය වූ දෙයක් වශයෙන්. දැන් එතන හීන ප්‍රනීත කියලා දේශනා කළේ මොකද්ද? හීන ධාතු. හීනයි කියලා කිව්වේ භාග්‍යවතුන් එතන දේශනා කළා මේ කාම ලෝක ගැන. දිව්ලෝ වල ටිකයි මනුස්ස ලෝකයි සතර අපාය. ඒ ඔක්කොම කාම ලෝක ටික. ඒ ඔක්කොම හැඳුනේ හීන ලෝක විදිහට. භාග්‍යවතුන් හීන ධාතු කියලා. හීනං වා ප්‍රනීතං ප්‍රනීත ලෝක. තමයි බඹලෝ වල විදිහට දැක්වේ. ඊට පස්සේ ඕලාරිකං වා සුකුමං වා කියලා ආයෙ තියෙනවා. ගොරෝසු සියුම් ගොරෝසු තේව තමයි දැන් අපිට මේ ගොරෝසුට පේන්නේ මානුෂ්‍ය ලෝකේ. සමහර තිරිසන් ලෝක, සත්තු ලෝක ගොල්ලාරිකව පේන්නේ. සුකුමං වා සියුම් විදිහට පේන්නේ. දෙව්ලොවල් බඹලොවල් සියුම්නේ. പ്രേත ඒවා සියුම්. නිරය ඒකට සියුම් පැත්තටයි තියෙන්නේ. අපි සාමාන්‍ය ඕලාරික අපිට ගොරෝසුට පේන්නේ නෑනේ. ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දූරේ සන්දික දුර වේවා ළඟ වේවා. ඒ සියලු රූප අන්නය දකිනවා කොහොමද? අනිච්චතෝ. අතීතේ නිරුද්ධ වී ගිය එකක් හරි වර්තමානයේ හටගෙන තියෙන හරි අනාගතයේ තවම හට නොගත් ඒ සියල්ලම අන්න අනිත්‍ය. හේතුවෙන් හටගත්ත හේතු නැතිවෙමින් නැති වී යනවා කියලා නෝනින් දකිනවා. අනිච්චතෝ. විඳීම ගැනත් ওই විදිහමයි. ඊට පස්සේ සංඥාව ගැනත් ওই විදිහයි. සංස්කාර ගැනත් ওই විදිහයි. විඥානය ගැනත් උදිරි පිළිසිඳ දකින්න. අනිච්චතෝ. අපි දැන් රූපය ගැන කතා කරන්නේ දුක්ඛතෝ. දුකක් වශයෙන් ඒ ශ්‍රාවකින් වහන්සේයන් දකින්නවා. දකින්න පුරුදු වෙන උත්සාහ කරනවා. දුකක් වශයෙන්. ඒතර දුකයි කියලා කියන්නේ අනිත්‍ය දේ අයිති වෙන්නේ දුකටනේ. දුකයි කියලා කියන්නේ ඒ හේතුවෙන් සකස් වෙන්නේ නැවත දුකනේ. දුක කියලා අපිට භාගතුන් වහන්සේ දුක්ඛාර සත්‍ය දේශනා කරනවානේ. මොකද්ද දුක කියන එක හරිය පැහැදිලිව. ඉපදීමද දුකකි, ලෙඩවීමද දුකකි, වයසට යෑමද දුකකි, මරණයද දුකකි. රෝග ඊට පස්සේ කායික දුක, මානසික දුක්, කැමති දේ නොලැබීමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් සමග එකතු වීමේ දුක. එතකොට ඔය සියල්ල සංක්ෂේපයෙන් මේ පංච උපාදානස්කන්ධ දුක. දුකයි කිය පංච උපාදානස්කන්ධයට. එතකොට අන්න මේ පංච උපාදානස්කන්ධය තමයි මේ ඉපදීමට, ලෙඩවීමට, මරණයට අයිති දෙයක් වශයෙන් නන්නයා දකිනවා. දුක්ඛතෝ. දුකට අයිති දෙයක් වශයෙන්. අතීතේ නිරුද්ධ වී ගිය වර්තමානයේ හටගෙන තියෙන අනාගතයේ තවම හට මොකද මේ හීන ප්‍රනීත ගොරෝසු සියුම් ආධ්‍යාත්මික බාහිර ඔය සියලු රූප අන්න දුක්ඛතෝ. කලින් දැක්කේ අනිච්චතෝ. දැන් දුක්ඛතෝ. දුකක් විදිහට දකිනවා. නැවත උපතකට සකස් කරන දෙන දෙයක් විදිහට. මේ හැමදේම තුල තියෙන ඉපදීම, ජරා, මරණ, ශෝක, පරිදේවය කියලා එයා දකිනවා. කොහේ ඉපදුනත් අන්න මැරෙනවා. කොහේ ඉපදුනත් අන්න ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දුම්න, සුසුම් හෙලීම වලට මුහුණ පාන්න වෙනවා. දුකෙන් ගැලවීමක් නැහැනේ. දුකෙන් නිදහස් වෙන්නේ රහතන් වහන්සේ පමණයි. නිවන සාක්ෂාත් කළා කියන්නේ ඒකයි. පිරිනුවන් පාන්න ඕන. එතකොට අන්න නැවත උපතක් නැහැ. රහතන් වහන්සේ. ඒ අනිත් ඉතිරි පහළ හැමෝටම අන්න දුකට මුහුණ දෙනවා කියන එක උරුමයි. දුකට මුහුණ දෙන්නේ නැවත උපත කියන එක. නැවත උපතක් පිණිස තියෙනවා. ඊළඟට අන්න කොහොමද? අනිච්චතෝ, දුක්ඛතෝ. ඊට පස්සේ මොකද්ද? එයා දකින්න සැරව ගෙඩියක් වශයෙන්. අනිත්‍ය දෙයක් වශයෙන් දැක්කා. ඊට පස්සේ දුක් දෙයක් වශයෙන් දැක්කා. ඊළඟ සැරව ගෙඩියකට ඊට කලින් තියෙන අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ. රෝගයක් වශයෙන්. එයා මේ රූපය ගැන හිතන්නේ මේක තමාට හැදිච්ච රෝගයක් විදිහට. රෝගයක් විදිහට තමයි එයා උත්සාහ කරන්නේ දකින්න. දැන් අපිට රෝගයක් හැදුනොත් අපි කොච්චර පරිස්සම් වෙනවද? කොච්චර සෞඛ්‍ය ක්‍රම දැන් හිතන්නකෝ දැන් මේ කාලය තුල මේ කොවිඩ්ම දැන් මේ කොරෝනා කේස් එකෙන් කොච්චර කියන විනාඩි 20ක් අත හොදන්න කියයි, එළියට යනවනම් මේ මාස්ක් එකක් දාන්න කියයි, සැනිටයිසර් පාවිච්චි කරන්න කියයි, හරක පාවිච්චි කරන්න කියයි, මේක ගා ගන්න කියයි, එහෙ යන්න කියයි, අත හොදන්න කියයි, විනාඩි 20ක් හොදන්න කියයි, තප්පර 20ක් හොදන්න කියයි, පැය ගාණක් හොදන්න කියයි, නාන්න කියයි. උදිර ඒ රෝගියාට රෝගීන් කරදර විඳින්න යට අකමැති. එයා ඒ රෝගීන් පීඩා විඳින්න අකමැති. ඒ රෝගයට ආස නැහැ.
අන්න ඒ රෝගීට ආස නැති නිසා එයා කොහොම හරි බලන්නේ ඒ රෝගීන් බේරලා ඉන්න. එයා සැනිටයිසර් නාලා හරි බලන්නේ එයා රෝගෙන් බේරෙන්නේනේ. ඇයි ආයේ රෝගෙට ආස නැති නිසා, ඒ දුක් විඳීමට ආස නැති නිසා. ඒකයට කරදරයක් නිසා. අන්න ඒ රෝගේ වගේ දකින්න කියනවා මේ රූපයත්. මේ රූපය කියන්නේ එහෙනම් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ආධ්‍යාත්මික මම කියලා හලකන රූපේ මොකද්ද? මේ රෝගයක් මේක. ඒතර බාහිර රූපයක් අපි තව බාහිර එකක් වළඳගෙන තව ලෙඩක් දාගත්තා වගේ කියලා අපි සාමාන්‍ය විවහාරයෙන් කියන්නේ ආන් ඒකයි. තව ලෙඩක් දාගත්තා වගේ තමයි. තියෙන ලෙඩේ අමතරව තව ලෙඩක්. ඒක රෝගයක් විදිහට දකින්න කියන්නේ. ඇයි භාග්‍යතුන් දේශනා කළ මේ රූපය කියන්නේ මොකද්ද? රූපය කියේ භාග්‍යතුන් රෝගයන්ට නිද කැදල්ලක් වගේ කිව්වා. ඒ හැදෙන රෝග බලන්න කොක්කොම හැද ඒ විදිහට දකින්න කියලා මේක ආදීනව මේ දැන් මේ කියන්නේ ආදීනවේ හිතෙන පැත්තක්. ආදීනව සංඥාවක් මේ කියන්නේ මේ රූපය කෙරෙහි කලකිරීම ඇති වෙන්නේ. දැන් රෝගයක් විදිහට දැක්කහම යා කලකිරිනවනේ ඒකට මේ ඔක්කොම මේ රෝග හැදිලා නැත්තරම නැති වෙලා යන දෙයක් කියලා. දැන් අපමහා බෝසතාණන් වහන්සේ බලන්නකෝ. සතර පෙළණිමුත දැක්කනේ රෝගීන් පීඩා විඳින ස්වභාවය. ලෙඩෙක් කියන එක දැක්කනේ ඉස්සෙල්ලා. එතන මේ රූපේ මේකට අයිති නේ කියලා හිතුවා. මට මේක අයිති දෙයක් නේ. ආධ්‍යාත් අපි බාහිරයි කියලා ගන්න දේවලුත් මේකට අයිති නේ. චන්නගෙන් අහන්නේ. චන්න මේක මටත් වෙනවද? අනිත් අයටත් වෙනවද? මගේ අම්මා තාත්තට වෙනවද? මගේ බිරිඳට වෙනවද? මට දරුවෝ හිටියොත් දරුවන්ට වෙනවද? ඔබට වෙනවද කියලා ඇහුවේ බෝසතාණන් වහන්සේ. එතකොට අන්නේ කිරේ එතකොට ආදීනවේ ප්‍රකට වෙන යට කලකිරෙනවා ඒ කිරේ. රෝගයේ විදිහට දකින්න ඔයා. රෝගයකට කවුරුත් ආස නැහැනේ. එතකොට ඒ කියන්නේ රූපේ පැවැත්ම පිනිසන්න එයා කලකිරෙනවා. ආසාවක් නැහැ. හැමෝම බලන්නේ රෝගයෙන් බේරෙන්නනේ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර කියන රෝගයක්. මේ ඒ කියන්නේ මේ උපත කියන්නේ රෝගයක්. අයි උපත කිව්වේ මොකද? උපතත් එක්ක ලැබෙන්නේ මොකද්ද? භාගතුන දේශන කන්දානම් පාතු භාව ආයතනානම් පටිලාභ. මේ ස්කන්ධයන්ගේ පහළ වීම රෝගයක්. ආයතනානම් පටිලාභ ආයතනය කියන්නේ මහා රෝගයක්. අනේකය දකින්න මේක මහා කරදර සහිතයි කියලා. තව බලන්න ගිරිමානන්ද සූත්‍රයේ මේ රූපය ගැන කලකිරින හැටි රෝගය ඒ විදිහට දකින්න විස්තර කරලා තියෙන හැටි. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ. මේ ඇසේ හට ගන්නා රෝගය ඔය, කනේ හට ගන්නා රෝගය ඔය, ඊට පස්සේ දිවේ හට ගන්නා රෝගය ඔය, කයේ හට ගන්නා රෝගය ඔය. ඊට විවිධ රෝග කීකේ විවිධ රෝග නම් වලින් කියනවනේ. දියවැඩියා රෝගයන්, වගන්දරා රෝගයන්, ආර්සස් රෝගයන්, පිටෙන් පිට්ට සමුත්ථානාබාධ, පිටෙන් හට ගන්නා රෝගය, වාත සමුත්ථානාබාධ, වාතයෙන් හට ගන්නා රෝගය ඔය. එතකොට මේ ස්වභාවය යාට ආදීනමක් තමයි ප්‍රකට කරවන්නේ. එතකොට මේ ආදීනවේ ප්‍රකට වෙන්න න්යායකට කලකිරින්නේ. ආස්වාදයේ වෙන්න ආස්වාදිකේ සතුට සොම්නසනේ. සතුට සොම්නස ඇති වෙන්න එයා මොකද කරන්නේ? ඒ තුලම බැස ගන්නවා. ඒ තුලටම ආසා කරනවා. ආදීනවේ ප්‍රකට වෙන්න කලකිරෙනවා යා. ඒ කලකිරීම ආදීනව ඔස්සේ කලකිරීමට කියන අවබෝධයෙන් කලකිරෙනවා කියලා. නැත්තම් අපි සමහර ලෝකයේ ආදීන ප්‍රකට වෙනකොට කලකිරෙනවා. හැබැයි ඒ කලකිරීම අවබෝධයෙන් කලකිරීමක් නෙමෙයි. ඒ සමහරට එයා කලකිරින්නේ එක්ක ද්වේෂයෙන්. එක්ක එයා දුන්නේ නෑ මට. මං උදව් කළා එයාලා මට උදව් කළා. ඒ නිසා මං එයාලා කවුද? අතහරිනවා. ඒක එතකොට අවබෝධයෙන් කලකිරීමක් නෙමෙයි. එයාට ප්‍රශ්නයක් වුණාම එයා ඔක්කොම මිනිස්සු එකයි. අපි මේ සතුරුත් එක්ක යාළුවෝ වගේ hina වෙලා තමයි ඉන්නේ. සින්දු වලටත් කියන්නේ. එතකොට ඒ කලකිරීම ගැන කියන්නේ අවබෝධයෙන් කලකිරීමක් නෙමෙයි. ඒ සාමාන්‍ය කලකිරීමක්. එතකොට ඒ කලකිරීම තුල තියෙන්නේ පටිගයයි, ද්වේෂයයි. අවබෝධයෙන් කලකිරීම තුල තියෙන්නේ සංවේගයෙන් යුතු කලකිරීමක් ඒක. ඒ සංවේගයෙන් යුතු කලකිරීම තුල තියෙන්නේ අත්හැරීමයි. නිබ්බිදා අවබෝධයෙන් කලකිරීමකට වචනයක් කියන භාග්‍යතුන් වහන්සේ නිබ්බිදා. නිබ්බිදාව තුල තියෙන නිබ්බිදා විරාග. විරාග කියන්නේ අන්න ඇලීම් නැති වෙනවා. ඇල්ම නැති වෙනවා. ඒක අවබෝධයෙන් කලකිරීම නිසා එන දෙයක්. නිබ්බිදා විරාග. අන්න විරාගී වෙනවා යා. ඒ කලකිරීම තුල උන් එහෙමයි තෝරගන්න තියෙන අවබෝධයෙන් කලකිරුණා කියන එක.
ඉතින් දැන් අපි ලෙඩක් දුකක් දැක සමහර අය දැක්කට අනේ වනේ හතුරෙකුටවත් වෙන්න එපා කියනවා. එච්චරයි. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා පරණ ඒ කතන්දරේම තමයි. එතකොට ඒ වචන ටිකට කියන්නේ මේ අවබෝධයෙන් කලකිරිලා කියලා. එතකොට මේ යථාර්ථයේ නුවණින් පිළිසිදු දකින්නන්නේ යා කලකිරෙනවා. ඒ කලකිරුණා කියලා තේරුම් ගන්න තියෙන ඇල්ම දුරු වෙනවා යාගේ. අත්හැරීම පුරුදු වෙනවා. අන්න ඒකයි මේ තණ්හාව දුරු කරන එකට ලස්සනට භාගතුන මේ තණ්හාව දුරු වෙන ක්‍රමවේදයේ තේරුම් ගන්න පුළුවන් ආකාරයට ලස්සනට දේශනා කරන්නේ දුරු කර යුතු ක්‍රමයක්. ඡාගෝ දුක්ඛ නිරෝධාර සත්‍ය තියෙනවනේ. යෝ තස්සා ඒව තණ්හා යාන්නේ තණ්හාව අශේෂ විරාග නිරෝධෝ. ශේෂ නැතුව නිරුද්ධ කර යුතුයි. විරාගෝ නොයල්ම ඇති කර ගන්න නොයල්මෙන් යුතු වෙන්න ඕනේ. අශේෂ විරාග නිරෝධ නිරුද්ධ කරන්න නම් කොහොමද දන්නේ? ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඡාගෝ අත්තරින්න ඕන. අන්නේ අත්තරීම තමයි පුරුදු වෙන්නේ අවබෝධයෙන් කලකිරීම තුලින්. ඡාගෝ පටිනිස්සග්ගෝ දුරු කරනවා. එල්ම නිරුද්ධ මුත්‍ති අනාලයෝ ආලය රහිත වෙනවා. දැන් අපි කරන ආස්වාදය තුල ආලය සහිත වෙන එකනේ. මෙතන තියෙන ආලය රහිත වෙනවා. සියලු දේ කෙරෙහි. බලන ධර්මයේ කියන්නේ ඒකයි. එතකොට ඔන්න ඔය විදිහට තමයි භාගතුන් හරි ලස්සනට දේශනා කරන්නේ රෝගතු. එතකොට එයා මේ විදිහට හරි මේක ස්වභාවය ගැන කල්පනා කරගෙන නෝනින් දැක දකින්න ඔය අස්තික පියාගෙන කල්පනා මෙහිම දෙයන්නේ තියෙන්නේ කියලා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? හතරවෙනි එක කොහොමද? අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ. කොහොමද අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් රෝගයක් වශයෙන් සැරව ගෙඩියක් වශයෙන්. එතකොට නිකන් තුවාලයක් නෙමෙයි මේ සැරව හැදිච්ච තුවාලයක්. ඒතර සාමාන්‍ය තුවාලයේද වැඩිපුර රිදෙන්නේ සැරව තියෙන එකද? සැරව තියෙන එක රිදෙනව නේද? ඒතකොට සැරව තියෙන දැන් සාමාන්‍ය තුවාලේ නම් උඩින් නිකන් මෙහෙම අත ගන්න හරි පුළුවන්. සැරව තියෙන එක සැරව ගෙඩියක් මෙහෙම අත ගන්නවත් අත ඇඟිල්ලවත් තියෙන බැරි රිදීම් කරනවා. ඒ වගේ මහා පීඩාවක් මහා වේදනාවක් දෙන්නේ. ඒ වගේ තමයි මේ රූපේ පැවැත්මත් එක්ක අපි මේ යන ගමනේ. ආධ්‍යාත්මික මේ රූපය ඔස්සේ අපිට කොච්චර පිට සැරව ගෙඩිය වගේ පීඩා දෙනවා. සැරව ගෙඩියක් තියෙන දෙන කොහේ හරි වැදිලා තුවාල පැරිච්චා ඇතිනේ ඕන තරම්. Tamanට තිබිච්ච තුවාලයක් පැරිච්ච අවස්ථාවක් හිතලා බලන්න. තුවාල උනාට වඩා වේදනාවක් දෙනවනේ තුවාල පැරුණාම. එතකොට ආනේ විදිහට කල්පනා කරනවා මේ රූපය කියන්නේ අප්පා මෙහෙම එකන්නේ. මේ සැරව ගෙඩි පාර දැන් මේ වගේ මේ රූපේ පාරේ පෑරි නින්නේ. ආධ්‍යාත්මික විදිහට එලි පෑරෙනවා. බාහිර විදිහට එලි තියෙනවා පෑරෙනවා. එක්ක දරුවන්ගෙන් කරදර කියනවා. එක්ක රස්සා කරන තැන කරදර. ඒතර මේ ඔක්කොම එන්නේ මේ මොකේද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පංච උපාදාන ස්කන්ධයටකට. සිදුවන සීදි දාමයක් මේ. මගේ ආත්මය කියලා අල්ලන් ඉන්න දේ තුල වෙන සිද්ධි දාමේ මේ. ඒ තුලට කලකිරෙන ආදීනේ ප්‍රකට වෙන පැත්තක් මේ භාගතුන දේශන මෙතන සූත්‍ර දේශනාව තුල තියෙන්නේ. දකින්නමයා මේ වගේ දෙයන්නේ මේ තියෙන්නේ කියලා. එතකොට ඒක සැරව ගෙඩියක් විදිහට දකිනවා මේ රූපය. එතකොට වේදනාවත් මෙහෙමයි. දැන් සැප විඳීම තුල එනකොට දුක් විඳීම සැප වේදනාව දකින්න කිව්වේ කොහොමද? දැන් ඉස්සෙල්ලා ඊළඟට එක දේශනා කරන හුලක් විදිහට දකින්න කියලා. ඒ විඳීම සැප වේදනාව භාගතුන දකින්න කිව්වේ හුලක් විදිහට. ඒක හුලකින් ඇදුම් කනවා කියන්නේ කොච්චර අමාරුද? ඒ කියන්නේ දැන් ඔන්න අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ කියලා කිව්වේ හුලක් වශයෙන් දකින්න. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් සැරව ගෙඩියක් වශයෙන් හුලක් වශයෙන්. හුලකින් පහර කෑවට පස්සේ කොච්චර අමාරුවක්ද මේ පුද්ගලයාට. දැන් අපි සමහරවිට පීයෙන් කාලේ ඉන්න මිනිස්සු දකින්න කොච්චර කෑ ගහනවද? එතකොට අන්න ඒ වගේ මහා දුකක් ඒක ඒ විදිහටම දකින්න කිව්වා මෙන්න මේක දැන් නිරේ ගිහිල්ලා බලන්න කල්පනා කරලා. මනුස්ස ලෝකේ ওই විදිහට එක හුලයි. නිරේ කොච්චර යා විඳිනවද? ඊට පස්සේ රූපය පැත්තෙන් අපි අයින් කරමු වේදීම. සැප වේදනාව දකින්න කිව්වේ භාගතුනාසි හුලක් වශයෙන්. ඒ සැප වේදනාව තුල තිබෙන්නේ කොහොමද? ආස්වාදයේ සතුට සහ සොම්නසයි.
ඒ සතුට සොම්නස ඔස්සේ වෙන්නේ මොකද? ඇලෙන එකමයි. ඇලෙන්න මොකද වෙන්නේ? ගැලවීමක් නැහෙනේ. තව ඒ හුල ඇතුළට වහිනවා. තව ඒ හුල ඇතුළට බහිනවා. දැන් අපි ওই මුහුදේ නානකොට එහෙම දැකලා තියෙන මුහුදේ තියෙන අර ඉකිරි. ඒතර ඉකිරියන්ගේ තියෙනවනේ උල්. ඒතර ඉකිරියගේ උලක් කැවුනහම තේරෙන්නේ ඒ උල මිරිකන්න මොකද? තවන ඇතුළට යන්නේ. ඇතුළට ගිහිල්ලා ආය පැසවනවා. ආය පැසවනවා. තුරන්න ඒතු හිතන්නකෝ ඒක වේදනාව සමහර වෙලාවට දැනෙලා ඇතිනේ. ඒ ස්පිරිතාල වල ගිහිල්ලා පළලනේ කටු ගන්න. ඒතර ඒ වගේ ඒ සාමාන්‍ය සරල සිද්ධි දාමයක් ඔස්සේ ආදීන ප්‍රකට කර ගැනීමක් තමයි මේ විදිහට කලකිරීමක් ඇති කර ගන්න හැටි භාග්‍යතුන් වහන්සේ මූලිකව සිහි කරමින් දේශනා කරන්නේ. හුලක් වගේ දුකටම යුරුම හුල තුල තියෙන කවදාව සැපයක් කතාවක් නෙවෙයි හුල තුල තියෙන්නේ. දුකමයි. එතන තියෙන්නේ දුක් විඳීමක්මයි. සැප මාත්‍රයක් නැහැ. හුලකින් ඇඟුම් කනවා කියන එක තුල. ඒතර හුලක් වශයෙන් දකින්න කිව්වා. මේ රූපය, මේ විඳීම ගැන, මේ හඳුනා ගැනීම. රූප ඊට පස්සේ රූප හඳුනා ගැනීම, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ සියල්ල. එතකොට හුල් වලින් පාර කමින් තමයි මේ ගෙවල් වල අපි මේ පන්සල් වල ඉන්නේ. ඒ තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයක හට ගැනීමනේ. නිදහස් වීමක් නැහැනේ. මේ ඇසයි රූපේ විඥානය එකතු වෙනවා ආය මේ ඇලෙනවා. ආය ඇලෙන්නේ මොකද? ආය පංච උපාදාන ස්කන්ධයක් හටගන්න. අන්න රූපෙන් ආය අන්න හුලෙන් ආය අනුන් කෑවා. ඇසේ විඳීම නම් හුලෙන් අනුන් කනවා. කනේ වේදනාව නම් හුලෙන් ඊට පස්සේ ආය අනුන් කනවා. විවිධ අයුරින් එක්ක රූප සංඥාවකින් ඇලුම් කරනවා. ඊට පස්සේ ශබ්ද සංඥාවෙන් ඊට සහාය වේලාවක. රස සංඥාවෙන් ආය වේලාවක. ඊට සංස්කාරය ගැන ගත්තත් එහෙමයි. සංස්කාර කිව්ව හඳුනාගත් රූපයට අනුව චේතනා පහළ වීම. රූප සංචේතන. හඳුනාගත් ගඳ සුවඳට අනුව චේතනා පහළ වීම. ගන්ධ සංචේතන. හඳුනාගත් පහ රසයට අනුව චේතනා පහළ වීම. එතකොට මේ චේතනා පහල කරගෙන රස හොඳ රසක් තිබ්බොත් ඔන්න ආය ඇලෙනවා. තීර්ථ රසට ආය එක ගැටෙනවා. එතකොට ඒ දේ දැනෙන්නේ විඳීම තුලින්නේ. ඒ දේ විශේෂයෙන් දැනගන්නේ විඥානේ ඉන්නේ. ත්‍රාණේ විඥානියත් කිව්වේ ආන් දැනග හුලක් විදිහට දකින්න කියන්නේ යන්නේ ඒකයි. එතකොට අපිට මේ සිද්ධ වෙන දේ තුල අපි මේ රෝගයක් එතකොට. මේ සැරව ගෙඩියක්. මේ ආය පැසුව ආය නරක් වී මේ තියෙන්නේ. ඇයි මේ ප්‍රශ්نين තව ප්‍රශ්නයක් ඊළඟකින් තව එකක්. ඇයි එහෙමනේ කාමයේ බලන්නකෝ භාගතුනස තව උපමාගයක් ගත්තේ කාමයට මාගන්ධී සූත්‍රේ. කාමයේ භාගතුනස ගත්තේ කොහොමද? කාමයේ කියන එක භාගතුන උපමා කරේ මේ අර මේ හොරි තියෙන්නේ. රෑෂ් තියෙන්නේ. එතකොට මේ රෑෂ් තියෙන රෑෂ් එක මොකද අපිට හැදුනට පස්සේ කසනකොට පොය හරි හැපිනේ. හරි සතුටෙන් දාගෙන හොඳට කසනවනේ. අන්න ඒ වගේ කිව්වා. කසල මොකද වෙන්නේ? කසන්න හරි සනීප හැබැයි අත ගත්ත ගාම ආයෙ දනවා. මාගන්ධි සූත්‍රය කියවල බලන්න. අන්න ඒ වගේ තමයි කිව්වා කාමී අපි ඇසට ඇහුවෙලා ඉන්න මේ දේවල් ගැන කියන්නේ. මේ පංචකාම අරමුණු රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඒ ඔක්කොම අන්න ඒකේ gaduwak විදිහට දකින්න කිව්වේ. ඒක අර මේ හැදිච්ච තුවා අර මේ ඒ කියන්නේ නරක් වෙච්ච අර හොරි වගේ දකින්න කිව්වේ ඒකයි. එයා මොකද කරන්නේ කියන්නේ දැන් ඒ විදිහට රෑෂ් හැදිච්ච අය සමහරලාට ඒ රත් කර තවනවනේ කියන ඒ දැන් ඒ චර්ම රෝගයෙන් පෙළෙන අය ඉස්සර කරන්නේ කොහොමද? එයා රත් කරන පොල් මුඩක් රත් කරලා මෙහෙම ගාලා බිම ගාලා ඒ පොල් මුඩ රත් කරලා ඒ පොල් මුඩෙන් එයා තවනවා ඒ ආය අර මේ ඕජස්. එතකොට චිරි ගාලා ඕජස් ඔන්න පිච්චෙනවා. ඒකට අන්න පොඩි සහනයක් දැනෙනවා. ආයෙ තවන්නේ ආයෙට කසන්න පුළුවන්. ඒ විදිහට දකින්න එක ඒ වගේ හැදිච්ච චර්ම රෝගයක් විදිහට මාගන්ධී සූත්‍රය බලන්න. කියවල මේ ඇසට පෙනෙන ප්‍රියමනාප රූප මේ ශබ්ද ගඳ සුවඳ අපි එතකොට ඉන්නේ මේ මොකද්ද? මේ හොරි කහනවා වගේ තමයි අපි මේ හැම වෙලෙම කරන්නේ. එක්ක රූපෙට ඇලෙනවා, එක්ක ශබ්දයකට ඇලෙනවා, එක්ක ගඳ සුවකට ඇලෙනවා, එක්ක රසයකට ඇලෙනවා, එක්ක මොකේට ඇලුනත්
වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක හට ගැනීමයි. ඔන්න අපි වගේ අප්‍රමාදී ජීවිතවල තියෙන යථා ස්වභාවය මේ කියන්නේ භාගතුන් වහන්සේ. කාමයේ විදිහට අන්නේ විදිහට දකින්න කියන්නේ. අයි තව අර බබා කොහොල්ල බබා වගේ කියන්නේ. කොහොල්ල බබාට ඇල්ලුනට පස්සේ මොකද කරන්න කියන්නේ? මේ අත දකුණු අතින් ගහනවා කොහොල්ල බබාට. දකුණු අතින් ගැහුවට පස්සේ දකුණු අත ගලව ගන්නේ වම් අතෙන් ගහනවා. ගහපු ගමන් මොකද වම් අතේ දකුණු අතේ දෙකම ඇලෙනවා. ඒ වගේ අපේ ජීවිතය. කොහෙන් ගියත් අපි එළි එළි යන්නේ. ඒ හුලෙන් පහර කකා ඉන්නේ. දෙමාපියෝ දරුවෝ මැත්තේ නැහිලා ගුණයක් පුරුදු කරගන්න නැතුව වැඩිහිටි නිවාසවල අපි බණ කියන්න ගිහිල්ලා තියෙනවානේ. අනේ මෙලෝ වැඩන්නේ කියන්න ගියාට. එහෙම අහන බණක් නැහැ. බණ ඉවරෙච්ච ගාම කියන්නේ අනේ අපේ පුතා කවදද හාමුදුරුවනේ බලන්න. ඉතින් අපිටත් දුකයි. පව් මොනව කරන්නද? ඒතර තේරෙනවා මේ අම්මලාට ආයේ පිළිසරණක් නැහැ කියන එක. මේ අපිට බණ කියන්න පූජා කරනවා අර මොකද්ද බණ කියන්න කලින් දිනේ දෙහත් වට්ටිය. බණ ඉවර වෙනකන් ඉන්නේ සීයලා ටික බලාගෙන. අපි ওই බණකට ගියා ඔය මේ වැඩිහිටි නිවාසයක. බලාගෙන ඉන්නේ මේ බුලත් වට්ටිය අරගෙන මට නැගිටින්න උන්නේ ගත්ත පැනලා පන්නපු ගමන් බණ ඉවරුණා සාදු කිව්ව විතරයි. පැන්න අර මේ බුලත් වට්ටියට. ඒකට ගහ ගන්න බුලත් ටික ගන්න. ඔන්න බණ අහන හැටි. ඉතින් ඒ වගේ පිරිසක් පිළිසරණ ලැබෙයි. ඉතින් දරුවා මැත්තේ නැහිලා දැන් වැඩිහිටි නිවාසවල ඉතින් ඔය ඉන්නවා. ඔය බුලත් වට්ටියකට ගහ මරාගෙන ඉන්නවා. පුවක් කෑල්ලකට. ගහ මරන් ඉන්නවා. ඉතින් ඕන් ජීවිත. ඉතින් ඒ හුලෙන්ම පීඩා විඳ රෝගයෙන්ම පීඩා විඳ දුකින්ටම වැටි දුකටම වැටි ඉන්න කොහේ යයිද? සතර අපායනේ. ඔන්න සසර. සමහර දෙමාපියෝ ඔන්න ඊට පස්සේ ඒ දරුවන්ගේ මුණුබුණි මිනිවිර මැත්තේ නැහිනවා. ඔන්නෝගේ මොනසෙටද වෙලා තියෙන්නේ? එක හුලකින් කෑවා දරුවෝ කියලා තව හුලකින් කනවා. මතක නැහැ. හුල් වලින් මේ කන්නේ. එහෙම එකපාර යෝනිසෝ මනසිකාරය එනවනම් එහෙනම් ඉතින් මේ වෙලාවට ගොඩාක් මගපරලාභීන් ඉන්න ලංකාවක් වෙන්න ඕනේ මේක. මේ කිව්වට මේ ආය යන්නේ මේවා එහෙම ඔළුවට. ඒකයි භාගතුන ඒකයි මේ සාරිපුත්ත මහරහතන් දේශන යෝනිසෝ මනසිකාතබ නෝනින් විමසන කෙනාටයි මේක තේරෙන්නේ. ඒ ධර්මයේ වැටහෙන්නේ කොහොමද? ප්‍රඥාව මතුවෙන්නේ කොහොමද කිව්වේ? යෝනිසෝ මනසිකාරය කරන කෙනාටයි. නෝනින් විමසන කෙනාටයි. ඇහුවා සාදු කියන කෙනාට නෙමෙයි. නෝනින් විමසන කෙනාටයි. පඤ්ඤාය දිස්වා ප්‍රඥාවෙන් දකිමින් ඉන්න කෙනාටයි. දකිමින් යන්න පහතබ්බ පඤ්ඤාය දිස්වා පහතබ්බ ප්‍රඥාවෙන් දැක යා දුරු කරන්නේ. ආනේකයි. එහෙම නැතුව අද අපි කියන්නේ මේෙන් අහනවා මේ දකුණෙන් දෙනවා මෙන් අල්ල ගන්නවා. ඕකයි අද රටාව. ඒතර මේ සියල්ල කෙරෙහි යන නුවණින් විමසන්න කියන දුක් දෙයක් වශයෙන් අනිත්‍ය දෙයක් වශයෙන් දුක් දෙයක් වශයෙන් රෝගයක් වශයෙන් සැරව ගෙඩියක් වශයෙන් හුලක් වශයෙන් පීඩාවක් වශයෙන් දැන් අපිට පීඩාව කියන එක සාමාන්‍ය මානසික පීඩා එන්නේ. සමහර පුද්ගලයන් නිසා අපිට පීඩා එන්නේ. සමහර තැන් නිසා අපිට පීඩා එන්නේ. සමහර ඇසුරු කරන්න වෙලා අපිට පීඩා එන්නේ. එතකොට අපි ඉන්නේ කොයි වෙලාවද මෙහෙන් අඩිය තියලා එළියට යන්නේ දොට්ට බහැලා යන්නේ කවද්ද කියලා ඉන්නේ. ඒතකොට ඒක මහා පීඩාවනේ. දක්ඛා ගන්නත් බෑ, නිදා ගන්නත් බෑ, වමාර ගන්නත් බෑ, ගිල ගන්නත් බෑ වගේ ඉන්නේ පීඩාව හැදුනහම. මොනවත් කරන්න බෑ. එතකොට අන්න මේ රූපේ කියන්නේ අන්න ඒ වගේ මහා පීඩාවක්. ඇයි මේ ඇයි අස්තිරයි. කොයි වෙලාවේ රබක් ගාලා යයිද දැන් ගියොත් පිළිසරණ අපි බොරුවට සාදු කියනවා. මම නම් දෙව්ලෝ වේ මම නම් බඹලෝ වේ කියලා කියනවා. නමුත් ඇහුවොත් සෝවාන් වෙලාද නැහෙනේ. දේශනාවට අනුව ගලපලා බැලුවොත් කියන්න පුළුවන් සෝවාන් වෙච්ච ශ්‍රාවකයාට විතරනේ මම ඒකාන්තයෙන්ම සතර පය නිදහස් කියලා. එතනින් එහා කාටවත් සිංහනාද කරන්න පුළුවන් කියලා භාගතුන් වහන්සේගේ බුද්ධ දේශනාව තුල නෑනේ. එතකොට අනිත් අය ඔය කියයි සාදු කියයි මම නම් ඒ ධර්මයේ තුලින් කතා කරොත් අපිට කියන්න බෑනේ. ඒකයි අසරණකම කියන්නේ. අපි අනාගත සංස්කාරයත් අනාගතයේ උපතත් අපි නිත්‍ය කරගෙන ඉන්නේ. නමුත් ඉන්නවා ස්තෞතිසාව යන්නේ මැරලා යන්නේ කොහෙටද? ಗುಣධර්මයක් නැති නිසා. සතර පහයි. ඔය වගේ රටාවක් තියෙන්නේ.
එතකොට මේ වගේ ස්වභාවයක් තියෙනවා මේක මහා පීඩා දෙයක් කියලා. කීයෙන් කී දෙනෙකුටද තේරෙන්නේ? ඒක දරුවෝ නිසා දෙමාපියෝ පීඩා විඳිනවා ඒ තේරෙන්නේ. රැකී ආරක්ෂා නිසා මිනිස්සු පීඩා විඳිනවා ඒ තේරෙන්නේ. ආයතන නිසා මිනිස්සු පීඩා විඳිනවා ඒ තේරෙන්නේ. තේරෙන්නේ නැත්තේ ඇයි? අවිද්‍යාව නිසා. අවිද්‍යාව කිව්වේ මොකද්ද? අවිද්‍යාව කිව්වේ අන්ධයි. භාගතුන දේශනා කළේ අවිද්‍යා නීවරණන සත්තා. අවිද්‍යාවෙන් කරන්නේ වහලා දාන. වහන්නේ මොකද්ද? සත්‍ය. සැබෑ සත්‍ය වහලා දානවා. වහලා දාලා යාට ඒ තුලින් තියෙන ආස්වාදයේදී පේන්නේ. අම්මා තාත්තට ගෘහ මූලිකයා කියලා පේනවා. රැකියාව ආයතනයක නම් මම තමයි බොස්, මම තමයි ලොක්කා කියලා එයාට ඒකෙන් පේනවා. මං එනකොට හැමෝම නැගිටිනවා good morning, good afternoon, good evening කියලා කියනවා. ඒ තුලින් අන්නේ මේ දේවල් නිකන් ලාමක දෙයකින් ඒ ආස්වාදය ලැබලා ආස්වාදය ලැබුණේ ඇයි? අවිද්‍යාව නිසා. සත්‍ය වෙහිලා. වෙහිච්ච ගම සත්‍ය වෙහිච්ච ගම ලාමක දෙයකට අහු වෙනවා කියන එක. ඒක යථාර්ථයක්නේ, ලෝක දහමක්නේ. ඒක සැබෑ, ඒක ඇත්තක්. වැරැද්දක් නෙමෙයි ඒක. ඒක කෙනෙකුගේ තියෙන දුර්වලත්වයක්. ඒ සත්‍ය තේරුම් යෑම, ඒ අවිද්‍යාවෙන් වැසිලා තිබෙනදී අරින්නනේ විද්‍යාව කියන නමුත් සත්‍ය භාගතුන් දේශනා කළේ. මේ ආදීනවයන් කල්පනා කරන්න කිව්වේ. මේ තුලින් ඇති වෙන්නේ මහා පීඩාවක් කියන එක. ඒ සමහර ගුරුවරු බලන්න උගන්නන චෝක් නාගෙන උගන්නන අවසානයේ පෙනහළු පිළික හැදිලා මැරලා යනවා. ඔය වගේ මිනිස්සු ඉතින් පාරේ වැඩ කරනවා මාසෙ හැමදාම වැඩ කරලා වැඩ අවුවේ කරවි වැඩ කරලා මාසෙ අගට ඔන්න අතට පඩි එනවා. රුපියල් 18000යි 29000යි. ඊගායිනෝ ඉතින් ඔයකින් ආයෙ මත් වෙනවා මේ තමන්ගේ වෙහෙස නේද කියන මතක නැහැ. අවිද්‍යාව මොන වහලා සත්‍ය වහලා. එහෙම තේරෙන්න මෙන්න මේ ස්වභාවයන් නූණින් ඉමසන්න ඕනේ. නූණින් ඉමසන එහෙයි කිව්වට හරියන්නේ නැහැ. නූණින් ඉමසන කෙනාටයි නූණ මතුවෙන්නේ. අහපු දහම නූණින් ඉමසන කෙනාට. ඒක පීඩාවක් වශයෙන් එයා දකින්නවා මේක. ඒ සැප විඳිනාවත් පීඩාවක් වශයෙන් දකින්නේ. ඒ සංඥාව පීඩාවක් වශයෙන් දකින්නේ. සංස්කාරයේ පීඩාවක් වශයෙන්. විඥානයේ පීඩාවක් වශයෙන්. රූපේ විතරක් නෙමෙයි. ඉතුරු ස්කන්ධ හතරම. කොහොම හොඳ කොච්චර විමසීමක් තියෙන්නේ නැද්ද එතකොට? අපි මේ කිව්වට කොච්චර අමාරුද? ඒ රහතන් වහන්සේලා නෝනින් පිළිස දැක්කම දැන් මේ පුරුදු කරපු ආකාරයනේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ සූත්‍රේ. ඒතර මේ විදිහට අපේ සාරිපුත්ත මහරහා ඒ කියන්නේ ප්‍රඥාවෙන් අග්‍රේස්වරයි කියන්නේ. ප්‍රඥාවෙන් අග්‍රේස්වරයි කිව්වේ ඒකනේ. ඒ මේ පංච උපාදානස්කන්ධයේ හැටි දැකපු හැටියක් නේ සාරිපුත්ත මහරහතන් මේ දේශනා කරන්නේ. කොහොම ප්‍රඥාවක්ද? අනිත්‍ය දෙයක් වශයෙන්, දුක් දෙයක් වශයෙන්, රෝගයක් වශයෙන්, gaduwak වශයෙන්, සර්වගෙඩියක් වශයෙන්, ඒ කියන්නේ හුලක් වශයෙන්. ඒ පුරුදු කිරීමේ ප්‍රතිඵලයනේ උතුම් අරහත්වය. මගඵල අවබෝධය කියන්නේ. ඊට පස්සේ ආබාධයක් වශයෙන්. ඊට පස්සේ මොකද අනුන්ට අයත් දෙයක් වශයෙන්, අනුන්ගේ දෙයක් වශයෙන් මේ රූපේ දකින්න කියනවා. ඇයි දාලේ අනුනම දාලේ යන්නේ තමන්ගේ කියලා අල්ලන් හිටියට වැඩක් නැහැ. යන් කියපු ගාම අසවල් කෙනා ආපු ගාම යන්න වෙනවනේ. අය අනේ බෑ මට බෑ වැඩ තියෙනවා තව විභාග ලියන්න තියෙනවා ග්‍රැජුවේට් එක මේ ලාස්ට් ඉයර් මේ ෆයිනල් ඉයර් මං ඉන්නේ ඒ කතන්දර නෑනේ. යන් කියපු ගාම යන්න වෙනවා. එතකොට අන්න තමාගේ පිටිපස්සෙන් එන්නේ කුමක්ද? තමා රැස් කරගත්තා වූ හොඳත් වෙනවා නරකත් වෙනවා. බැලන්ස් කොහෙටද හෙට යනවා. ඕකනේ වෙන්නේ. එතකොට කොච්චර ජීවිත මිනිස්සුන්ගේ පිළිසරණකින් තොරයිද? අස්වැසෙල්ලකින් තොරයිද? රැකවරණයකින් තොරයිද? තිසරණේ සරණ ගිහිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ සරණ යෑමක් නැහැ. බුදුරජාණන් සරණ යනවා කියනවා වෙන කොහෙවත් යනවා. යන්නේ කොහෙද? මල්ලේ පොල් වගේ. ධර්මයේ සරණ යනවා කියනවා වෙන දේවල් වෙන බහබූත කියවනවා. සංඝයා සරණ යනවා කියනවා අරණ යනවා කියනවා ආපහු ඒ කටින්ම බනිනවා. ඉතින් යන්නේ කොහෙද? අර සාමාන්‍ය විවාහයේ ඔයාලගම කියන්නේ වචන යන්නේ කොහෙද? චිකාගෝ අන්න ඒ වගේ මිනිස්සුනේ අදින්. කියන්නේ එකක් කරන්නේ තව එකක්. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියනවා ආයෙ බනිනවා. ඊට පස්සේ යන්නේ කොහෙද? ආපහු දෙව්ලොව යනවලු.
ඔන්න අද වෙනදී. පේනවනේ සරණක් නැහැ කියන එක හිතන්න එපා මේක ලේසියි කියලා. අද මේ කියන දේවල් සමහර විට මට තව ටිකකින් මේ බැනලා බනින්න හැබැයි කමන්නේ මේ දේ තේරෙන්නේ අද නෙමෙයි. මේ දේ තේරෙන්නේ ඔබ ලෙඩ ඇඳට වැටෙන්නකෝ. ලෙඩ ඇඳට වැටිලා බැරි ගැහිලා නැත්තරම නැති වෙලා ඉන්නකොට ලස්සනට මතක් වෙලා එනවා පුරුදු කරපු ටික. එදාට බේරෙනවා බොරු රජෝ. දේශනාව තුල තියෙන්නේ කොහොමද? යම් විතරකයක් දෙය බහුල ලෙස පුරුදු කරන්නේ. ද්වේෂයේද පුරුදු කළේ. කැත අදහස්ද පුරුදු කළේ. විතර්ක තුල තියෙන දේශනාව තුල තියෙනවනේ මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඒතර ඕ වගේම ඕවද පුරුදු කළේ. ඒක තමයි වහා යාට ෂණයෙන් මතක් වෙන්නේ ඒකයි කියනවා. මෛත්‍රිය වැඩිපුර පුරුදු කරනගෙන මේ සිත හිතර කෙනාට බලන්න කෙනෙක් බයිනකොටම අනේ සුවපත් වේවා කියලා නේ. අයියා බහුල පුරුදු කරලා තියෙන්නේ ඒක. අර විදිහේ කෙනාට මොකද තියෙන්නේ? බයිනකොටම හිතන්නේ ගහ මරහන්න. ඒ බාන්නේ ඒක බහුලව පුරුදු කරපේක ෂණේ ඉක්මනින්ට උඩට එනවා කිව්වේ. ඕකම තමයි වෙන්නේ. හැබැයි එදාට පෙරහැර ගිහිල්ල ඉවරයි. නැට්ටුවොත් ගෙදර ගිහිල්ලා. ප්‍රමාද වැඩි. එතකොට අන්න ඒ නිසා ඒකයි මේ කියන්නේ දේශනාව තුළ තියෙන්නේ කොහොමද? සීලං යාව ජරා සාදු. ජරාවට පත් වෙන්න කලිනුයි සීලය පුරුදු කරගත යුත්තේ. බැරි ගහලා ගියාට පස්සේ ලෙඩ ඇඳේ නෙමෙයි. එතකොට මෙන්න මේ විදිහට භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයා මොකද කරන්නේ කියන මේ පංච උපාදානස්කන්ධය උන නූනින් පිළිසිදු දකින්නවා කියනවා. ආබාධයක් වශයෙන් අනුන්ට අයිති දෙයක් වශයෙන්. ඊට පළතෝ පරෝකතෝ. පලෝකතෝ කියලා කියන්නේ සිදී බිඳී යන දෙයක් වශයෙන්. මේක වහා නැති වෙලා යනවා, කුඩු වෙලා යනවා, විනාශ වෙලා යනවා. ඒ රූපය කියන එකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දැක්වන්නේ කොහොමද? බිත්තර ගෙඩියක්, බිත්තර කට්ටක් වගේ කියන රූපය කියන්නේ. ඒ කියන්නේ වහා කොහේ හරි වෙදිච්ච ගමන් කුඩු වෙනවා. බිත්තරේ කියන එක හයියද? බිත්තරේ උඩට පොඩි ගල් කැටයක් වැටුණත් ඒ ගල් කැටේ උඩට බිත්තරේ වැටුණත් මොකද වෙන්නේ? ගල් කැටයක් උඩට බිත්තරේ වැටෙනවා. ඒත් මොකද වෙන්නේ? බිත්තරේ තමයි කුඩු වෙන්නේ. බිත්තරයක් උඩට ගල් කැටයක් වැටෙනවා. ඒත් මොකද වෙන්නේ? බිත්තරේ වෙන්නේ කුඩු වෙන්නේ. ඇයි ඒකේ සියුම් නිසා කට්ට බිත්තර කට්ට. අන්න ඒ වගේ තමයි කො මේ රූපේ කියන්නේ භාගතුන දේශනාවේ හරියට බිත්තර කටුවක් වගේ. සුළු මොහොතින් කැඩේ බිඳී නැසී වෙනසී යනවා. සමහර ඉන්නේ ඔය දැන් ඔය ඊයේ පෙරේද මට ළමයෙක් පෙන්නුවා. මොකද්ද ඔය වැඩ දාන්න ගිහිල්ලා අර කොල්ල වැඩ දාන්නේ බයිසිකල් වලින්. ගිහිල්ලා හැප්පෙන හැටි වීඩියෝ එක. ඉතින් පව්. අයියේ යවුන මදයෙන් මත් වෙනවා. දැන් කොහේ යද්ද? ගියා හැප්පුණා විතරනේ අපිට පේන්නේ. අනේ අපිත් අයියෝ මේ කොල්ල කරගන්න වැඩි අපි ගාලා බොරුවට අර මොකද්ද මේ කම්මුලිය අද තියාගෙන හෝ හෝ ගගා ඉන්නවා. අපි කල්පනා කරන්නේ ඉතින් එහා ටික. දැන් කොහේ යද්ද ළමයා? මේ අපේ වයස වගේ ළමයි ඉන්නේ. ඔන්න ජීවිතයක තියෙන අසරණකම කියලා කියන්නේ. සිංහල බෞද්ධ කොහෙද උපත? අන්න ඒකයි භාගතුන දේශනා කළේ යවුන මදයෙන් මත් නොවී ඉන්න ධර්මයයි තියෙන්නේ. ඒකයි භාගතුන් වහන්සේ ධර්මයේ තුල දේශනා කළේ භාගතුන් වහන්සේ මේ ධර්මයේ තියෙන යෝන් කාලෙටයි. කලු කෙස් තියෙන කාලේ පුරුදු කරද්දී දෙයක් කිව්වේ යන්නේ ඒකයි. තරුණ කාලේ ඉඳන් යම් කිසි කෙනෙක් පොඩ හරි පුරුදු කරගන්න ඕන. දේශනාවේ තියෙන හරිය ලස්සන දේශනාවක්. ඒ තමයි මේ යම් කිසි කෙනෙක් මොකද්ද මෙත්තා කරුණා කරජකාය සූත්‍රයේ තියෙන මේක අංගුත්තර නිකායේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ඔය හතරට මොකද්ද කියන්නේ අපි අහලා තියෙනවනේ සතර බ්‍රහ්ම විහරණනේ. එතකොට කරජකාය සූත්‍රයේ තියෙන යම් කුඩා කාලේ ඉඳන් දරුවෙකුට ඒ අම්මා තාත්තා මොකද කරන්නේ මේ පොඩි කාලේ ඉඳන් මේ දරුවට යම් කිසි කෙනෙක් පුරුදු කරගත්තොත් මේ සතර බ්‍රහ්ම විහරණ එයා මරණාසන්න මොහොතේ අනාගාමී වෙලා මේ යන්නේ කියනවා. මනා ලෙස පුරුදු කරගත්තොත්. කරජකාය සූත්‍රය කියවල බලන්න අංගුත්තර නිකායේ. මනා ලෙස පුරුදු කරගත්තොත් එයා අනාගාමී නොවි මැරෙන්නේ නැහැ කියන චූටි කාලේ ඉඳන් පුරුදු කරගෙන ආවොත්. එතකොට පොඩි වයසේ ඉඳන්ම ළමයෙකුට ඒ අම්මා තාත්තා පුරුදු කරුවොත් බ්‍රහ්ම විහරණ
සමහරට දෙමාපියන්ට මේ පිළිසරණ නැති වෙලා මේ හරි ලබා ගන්නවනේ. නිකන් නෙමෙයිනේ අනාගාමී වෙලා මේ යන්නේ කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒක සත්‍යයක් නේ. එතකොට බලන්න ඒ නිසා මේ විදිහට මේ සූත්‍ර දේශනාවලට අනුව හොඳට මේ පුරුදු කරගන්න. කොහොමද? ඒ තමයි මේ රූප වේදනා සංඥා සංකාර වෙන අනිත්‍ය දෙයක් වශයෙන්, දුක් දෙයක් වශයෙන්, රෝගයක් වශයෙන්, සැරව ගෙඩියක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ට අයත් දෙයක් වශයෙන්, සිදී බිඳී යන දෙයක් වශයෙන්. ඵලතෝ ඵලෝකතෝ සිදී බිඳී දේ යන දෙයක් වශයෙන්. ඊට පස්සේ ශුන්‍යතෝ කියලා කියන්නේ මම මගේ ආත්මයෙන් තොරයි. ශූන්‍ය කියන්නේ අපි ශූන්‍ය කියලා කියන්නේ මොකද? සාමාන්‍යකද හිස් කියන එකක්. මම මගේ ආත්මයෙන් තොර දෙන්නේ. එතකොට මේ මම මගේ ආත්මයෙන් තොරයි කියන එක දැන් එයා අනිත්‍ය වශයෙන් ඔන්න දකිනවා. අනිත්‍යයි, ඊට පස්සේ දුකයි. දුක් දේ යන්නේ අනාත්මයි. අනාත්ම සංඥා ප්‍රකට කරන කෙනාට අන්න තමාගේ වශයෙන් පවත්ව ගන්න බැහැ කියන එක තේරෙනවා. ඒ තමාගේ වශයෙන් මේක බැහැ. මගේ ආත්මයෙන් තොරයි. ඒ අනිත්‍ය නිසා, දුක් නිසා, අනාත්ම නිසා මම මගේ ආත්මයෙන් තොරයි. යන්න එතකොට මෙතන තියෙන්නේ හේතුඵල ධමයක සකස් වීමක්. එතකොට ඒක දකින්නේ මේක හිස් දෙයක් වශයෙන්. ශූන්‍ය දෙයක් වශයෙන්. හේතුන්ගෙන් සකස් වෙනවා, හේතු නැතිවීමෙන් නැති වී යනවා. එතකොට ওই විදිහට දකින්න කිව්ව මේ රූපය ගැන. ඊට පස්සේ විඳීම ගැන. ඒ විඳීමත් ස්පර්ශපත්තියෙන් හට අරගන්නවා. අනිත්‍යයි, හේතුන්ගෙන් හටගත්ත, හේතු නැතිවීම නැති වෙන. මොකද්ද? ස්පර්ශයෙන් හටගත්ත, ස්පර්ශයෙන් නැති වුණා. නැති විරුද්ධ වීම නිරුද්ධ වුණා. ස්පර්ශයෙන් හට අරගෙන ස්පර්ශය නිරුද්ධ වීම නිරුද්ධ විය නිසා උන විඳීම අනිත්‍යයි. අනිත්‍ය විඳීම දුකටයි ඇති. අනිත්‍ය දුක්ඛ විඳීම තමගේ වශයෙන් පවත්වා ගන්න බෑ, අනාත්මයි. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. එතන මේ විදිහට දකිනකොට යාට ශූන්‍යතාවය ඇති වෙන්නේ. ශූන්‍යයි කියලා. දැන් මේ ශූන්‍යතාවය දකිනකොට ඒකත් ශ්‍රාවකයට ඒක සමාපත්තියක් විදිහට දේශනාවේ තියෙන මේ ශූන්‍යතාවය බොහෝ ලෙස පුරුදු කරන එක. ඒ ශූන්‍යතාවය හොඳට පුරුදු වුණාම යාට ඇති වෙනවා ශූන්‍යතාවය තුලින් සමාධියක්. ඒක කියන ශූන්‍යතා සමාධිය. ඒක සමාපත්තියක්. ඒක නිකන් අනිත්‍ය හොඳයි කියලා මේ දැන් හිතුවා පැයකින් ඇති වෙන එකක් නෙමෙයි. බහුල ලෙස පුරුදු කිරීම හේතුවෙන් මනාකොට අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිසිඳ අවබෝධ වීමත් එක්ක හොට ඇති වෙන්නේ. මාර්ගඵල අවබෝධයක් නෙමෙයි ඒක. අවබෝධයත් එක්ක ඇතිවන දෙයක්. වැටහීමත් එක්ක ඇතිවෙන දෙයක් ශුන්‍යතාවයේ තේරුම් යාම. එතකොට මේ ශුන්‍යතාවයේ කෙරෙහි ඊට භාගතුන දේශනා කරන ඒකත් අත්හරින්න ඕන කියලා. එතනක් තියෙන හේතු අර විදිහට හේතු ටික සකස් කරපු නිසා මේ විදිහට තේරුම් ගියක් නේ. ඒකට හේතුඵල ධමයකට අනුව ගලපලා ඒකත් අත්හරින්න ඕන කියන භාගතුන් වහන්සේ. ශුන්‍යතා සමාධිය. එතකොට ශූන්‍ය දෙයක් වශයෙන් දකිනවා. මම මගේ ආත්මයෙන් තොරයි කියලා. ඊළඟට දෙන ශුන්‍යතෝ හිස්සු ඊට පස්සේ තමයි කරන්නේ හිස්සු ශූන්‍ය දෙයක් වශයෙන් දකින හිස්සු දෙයක් වශයෙන් දකින අනත්තතෝ අනාත්ම දෙයක්. තමාගේ අනාත්මයි කියේ මොකද? තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑ. මේ රූපය කියන්නේ ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, ගුරුසු වේවා, සියුම් වේවා, දුර වේවා, ළඟ මේ සියලු රූප තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑ, අනාත්මයි. අපි මේ තමාගේ වශයෙන් පවත්ව ගන්න යාමත් නිසානේ මේ ප්‍රශ්න ඔක්කොම ඉන්නේ. විඳීම ගැන ගන්න බලන්න. සැප විඳීම පවත්වා ගැනීම යාමට ආසා ඒ අනාත්මයි කියලා නොවැටහීම නිසාමනේ සැප විඳීම හොය ගිහලා ආයෙ වලේ වැටෙන්නේ. දවල් වලේම රැයත් වැටෙන්නේ. ඒ අපි තුල තියෙනවා කුමක්ද? වැරදි විපල්යාසයක්. ඒකට කියන සංඥා විපල්යාසය කියලා. විකෘතියක්. ඒ තමයි තියෙන්නේ අපි තුල. මොකද තියෙන්නේ? අනිත්‍යයි. සත්‍ය මොකක්ද? අනිත්‍යයි. අපි තුල තියෙන්නේ නිට්ටයයි කියන එක. අපි අනිත්‍යදී නිට්ටය සංඥාව තුලින්ම අරගෙන නිසානේ ආයෙ දුකෙන් වැටි පීඩාවල වැටි කරදරවල වැටි ගුටි කකා මේ යන්නේ. අනුන්ගෙන් බැනුම් අහා. ඊට පස්සේ අපි තුල තියෙන්නේ මොකද්ද? මේ සියල්ල භාගතුන දේශනා කළේ සත්‍ය දුකයි. අපි තුල තියෙන්නේ සැපයි කියන එක.
සැපයක් කොහෙමින් සැපේ පිටිපස්සේ දුවන ගමන නෙමෙයිද අපේ තියෙන්නේ. නමුත් සැපේ පිටිපස්සේ අපි දුවනවා ලැබෙන සැපයක් නෑ, ලැබෙන්නේම දුකක්මයි. හැබැයි ඒක තේරුම් ගන්න. ඇයි තේරුම් ගන්නේ නැත්තේ? මේ කරුණ නෑ මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියන දේ අපි තුල නැති නිසා. මේක තේරෙන්නේ සාරිපුත්ත මහරහතන් දේශනා කරන්නේ යෝනිසෝ මනසිකාරය තියෙන කෙනාටයි. නෝනින් විමසන කෙනයි. තයි මේක තේරුම් යන්නේ කිව්වේ. ඊට පස්සේ දේශනා කළේ මොකද්ද? අනාත්මයි මේ දේ. තමගේ වශයෙන් පවත්තකම වෙන්න බෑ. ඇත්ත මොකද්ද? අනාත්මයි. අපි හිතන්නේ ආත්මයි. අපි යනවා සැප විඳීම ආත්මයි කරගන්න. හැබැයි සත්‍යදී අනාත්මයි. දුක් විඳීම හිතනකොට ඒකත් අපි හිතනවා මේක නම් ආත්මයි. නමුත් ඇත්ත මොකද්ද? දුක් විඳීමත් අනාත්මයි. ඇත්ත මොකද්ද? දුක් විඳීමත් අනිත්‍යයි. අපි හිතන්නේ ඒක නිට්ටයයි කියලා. සංඥාවත් අනාත්මයි. සංස්කාරයත් අනාත්මයි. විඥානියත් අපි යන්නේ දැන් ඊළඟ ආත්මය අපි තමාගේ වශයෙන් පවත්වා ගන්නනේ. හිතන්නේ මම යන්නේ මෙහෙම පොඩ්ඩක් ඇහුවා වාඩි වෙලා වකුරු ගහලා මෙහෙම බණ ටිකක් ඇහුවා පැයක් එකමාර පැය වාගේ තව දිසාවේ. දැන් ආත්ම කරගත්ත සංඥාව. සංස්කාරය ආත්ම කරගත්ත සංඥාවත් ආත්ම කරගත්ත. අපි හිතන්නේ දැන් ආත්ම සංඥාව තුලින් සැබෑ දේ මොකද? අනාත්මයි. ඒ එහෙම නෙමෙයිනේ ක්‍රියාවක් තුල ගුණයක් පුරුදු කිරීමක් එක්ක යන්න තියෙන්නේ. මාර්ගය ඒකයි. මාර්ගයෙන් තොරව යෑමක් නැහෙනේ. හොඳටත් යා යුතු මාර්ගයක් තියෙනවා. නරකටත් යන්නේ ඒක මාර්ගයකනේ. නරක පැත්ත පුරුදු කරන්න තියෙන නරක මාර්ගයෙන්. හොඳ පුරුදු කරන්න තියෙන හොඳ මාර්ගයෙන් ක්‍රියාවකින්. ක්‍රියාව තුලින් යන එකක් තියෙන්නේ. ක්‍රියාව තුලින් ගියොත් එහෙම ඇයි ඒ ක්‍රියාව තුලින් යන දේ නිශ්චිත තැන කර අරගෙන යනවා. අර අපි ගන්නදී අදහස තුල තියෙන්නේ ආත්මීය ග්‍රහණයන්නේ. ආත්මීය ග්‍රහණය තුල නිසා අපි ඒක ආත්මයි කියලා අල්ලන් ඉන්නවා. ක්‍රියාව තුල යන්නේ. පස්සේ තමයි තේරෙන්නේ. තේරෙනකොට වැඩේ වෙලා ඉවරයි. දුගතිය. එතකොට කතා කරලා දැන් പ്രേතවත්ව එහෙම තියෙන්නේ പ്രേතවත්වල പ്രേතයෝ කියන්නේ. අනේ දැන් තමයි මට තේරෙන්නේ භාගතුන් වහන්සේ දෙසූ දහම හරි. මෙහි එහි ගිහිල්ලා සෙමසොටු කනකොට තමයි යන්න වැඩ තේරෙන්න ගන්නේ. හරිනේ මේ දහම. මට මේ ධර්මයක් ඇහුණනේ. අන්න ඒකයි පින්වත්නි මේක සෙල්ලන්නේ නැහැ කියන්නේ. අපි කාටත් වෙන්න තියෙන දේ මේ කියන්නේ. ඉතින් මෙන්න මේ ස්වභාවය අන්නේ ශ්‍රාවකයා කල්පනා කරනවා. අනාත්මදී අනාත්ම හැටියට. අසුබදී අසුබ දෙයක්. අපි තුල තියෙන අසුබයි සත්‍ය. හැබැයි අපි ගන්නේ සුබයි කියලා. ඒකයි භාගතුන් දේශනා කළේ රූපේ යථා සුභය අවබෝධ වෙන පරිදි නෝනින් විමසීම කායानुපස්සනාව තුල. මේ කායानुපස්සනාව තුල භාගතුන් මේ රූපේ යථා සුභය අවබෝධ වෙන පරිදි නෝනින් කයෙහි යථා සුභය අවබෝධ වෙන පරිදි නෝනින් විමසීමනේ කායानुපස්සනාව කිව්වේ. ඒ තුල තියෙන්නේ මේ කය යථා සුභය අවබෝධ වෙන පරිදි පිළිකුල් සංඥාවෙන් දකින්න ධාතු වශයෙන් දකින්න කියලා. යටිපතුලෙන් උඩ සිට හිසකෙස් වලින් පහළට හැමකින් වැහිලා තියෙන මේ ශරීරයේ තියෙන දැකීම් වශයෙන්ද ස්පර්ශ කිරීම වශයෙන්ද ඊට පස්සේ දුග දහමන ස්වභාවයෙන් යුතු සංඥාවෙන්ද සටහනින්ද පිළිකුල් ස්වභාවයෙන් යුතු කෙස්. ඒ නිසා මේ කෙස් පිළිකුලයි කියලා දකින්න කියන්නේ. විමසන්න කියන්නේ නෝනින්. ලොම් නියපොතු දත් සම මස් නහරගෙන. අහල සාදු කීවට හරියන්නේ නැහැ. අන්න ඒක පුරුදු කරන්න ඕනේ. මේකයි ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ. ඉතින් මේ විදිහට මේ දැන් මේ සූත්‍රයේ නම තමයි මොකද්ද? සීල සූත්‍රය. සීල්වතා මුල් කොට වදාළ දෙසුම. එතකොට මේ විදිහට මෙන්න මේ ශ්‍රාවකයා මෙන්න මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ওই විදිහට 11 ආකාරයෙන් සල්ලතෝ අගතෝ පලෝකතෝ හුලක් වශයෙන් ගඩුවක් වශයෙන් ඊට පස්සේ ආබාධයක් වශයෙන් තමාට අයිති නොයද්දයක් වශයෙන් ශූන්‍ය දෙයක් වශයෙන් අන්න නෝනින් විමසනවා. ඒ දකින්න කෙනාට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධයක් වැටහෙනවා. ඒ අනුව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය වශයෙන් විදර්ශනා කරනවා. විදර්ශනාව තුළින් ඔහුට අවබෝධයකටපත් වෙනවා. ඔහු මගඵල ලබනවා. දැන් මේ විදිහට රූපය ගැන දකින්න කෙනේ භාගතුන ලස්සනට දේශනා කරනවානේ මොකේද? ඔක්කාන්ති සංයුත්තේ. දැන් මේ පොත් වහන්සේගේ මේ තියෙන්නේ. සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයා සෝවාන් ශ්‍රාවකින් වහන්සේ ගැන. ඒ කොහොමද දේශනා කරන්නේ? පින්වත් මහණෙනි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන යන අනිත්‍ය දෙයක්. අනිච්ඡං විපරිණාමි අඤ්ඤතාභාවි. අනිත්‍ය දෙයකි වෙනස් වෙන දෙයකි අන්‍ය ස්වභාවයට පත් වෙන දෙයකි. එහෙම නැත්නම් මේ ඇස යන චක්කුම් බික්කවේ අනිච්ඡං විපරිණාමි අඤ්ඤතාභාවි. ඇස යන අනිත්‍ය දෙයකි
වෙනස් වෙන ස්වභාවයෙන් යුතු දෙයකි, අන්‍ය ස්වභාවයට පත්වන දෙයකි. කන නාසය දිවකය මනස ඔක්කොම අනිත්‍ය දෙයකි, අන්‍ය වෙනස් වෙන දෙයකි, අන්‍ය ස්වභාවයට පත්වන දෙයකි. ওই විදිහට දකිමින් ඔන්න ඒ ශ්‍රාවකයා මොකද ওই විදිහට දේශනා කරනවා. යෝ භික්ඛවේ මේ ධම්මා, මෙන්න මේ විදිහට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන, එහෙම නැත්නම් මේ ඇස කන නාසය දිවකය මනස මේ ආයතන මොකද කරන්නේ? මේ විදිහට මේ කාරණාවන් අනිත්‍ය දෙයක් වශයෙන්, වෙනස් ස්වභාවයට අයිති වෙන දෙයක් වශයෙන්, දුක් දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන් ඔන්න මොකද කරන්නේ? යෝ මේ ධම්මා, මේ විදිහට මේ කාරණාව සද්ධාති අදිමුච්චති. යම් කෙනෙක් මේ ධර්මයන් ඔය ආකාරයෙන් අදහා ගනී නම්, සද්ධාති අදිමුච්චති, සද්ධාවෙන් බැස ගනී නම්, ඔහුට කියන්නේ සද්ධානුසාරී කෙනා කියලාද. අයං උච්චති සද්ධානුසාරී. එයාට කියන්නේ සද්ධානුසාරී ශ්‍රාවක. දැන් සෝවාන්, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඉන්නවනේ ශ්‍රාවකයෝ අට්ඨපුරිස පුද්ගලා. සෝවාන් මාර්ගයේ ගමන් කරන සෝවාන්. ඊට පස්සේ සකදාගාමි මාර්ගයේ සකදාගාමි. අනාගාමි මාර්ගයේ අනාගාමි. අරහත් මාර්ගයේ රහත්. ඔය ඔන්න 8 දෙනානේ. එතකොට ඕක කියනවනේ සෝවාන් මාර්ගයේ ගමන් කරන. දෙන්නෙක් ඉන්නවනේ සද්ධානුසාරී ධම්මානුසාරී. ඒතර සද්ධානුසාරී කිව්වේ ඔය විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ පංච උපාදානස්කන්ධය හරි මේ ආයතන පැත්තෙන් හරි එයා මොකද කරන්නේ? අන්න එයා මේ කාරණාව සද්ධාති අදිමුච්චති. සද්ධාවෙන් අදහා ගන්නව නම්, සද්ධාවෙන් බැස ගන්නව නම් මේක අනිත්‍යමයි. අපි දැන් මේ සාදු කියලා ඕයි කියන එක නෙමෙයි. එයා ඒක අදහා ගන්නවා. එයා ඒක පිළිසිඳ දකින්නවා. එයා පිළිසිඳ දකින්න උත්සාහ කරනවා. භාග්‍යතුන් දෙසූ දෙයක් මේක අනිත්‍යයි කියලා. එයා ආපහු ඒකට ආගියු කරන්නේ. දැන් අපි හිතන අනිත්‍යයි කියවට අපේ හාමුදුරුවෝ කණ්ඩ දෙන්නේ කියලා සමහර මිනිස්සු අහන්නේ. එයා එහෙම කියන්නේ නැහැ. අනිත්‍යයි නම් අනිත්‍යයි. එතකොට එයා සද්ධාති අදිමුච්චති කිව්වේ ඒකයි. සද්ධාව තුළ බැස ගනී නම් ඔහුට කියන්නේ සද්ධානුසාරී කෙනා කියලාද. ඔක්කන්තෝ සම්මත නියාම සත්පුරුෂ භූමින් ඔක්කන්තෝ වීතිවත්ව පුදජ්ජනම. අන්න යාට කියන්න පුළුවන් කියනවා භාග්‍යවතුන් වහන්සේ. ඊට පස්සේ සද්ධානුසාරී ශ්‍රාවකින් වහන්සේට නිවන් මගට බැසගත් කෙනා කියලා. සත්පුරුෂ භූමියට පැමිණිච්ච කෙනා කියලාත් ඒ සද්ධානුසාරී ශ්‍රාවකින්ට කියන්න පුළුවන් කියනවා. පෘථජ්ජන භූමිය ඉක්මවා ගිය කෙනා කියලායි කියන්න තියෙන්නේ කියනවා. කර්මයක් කරලා ඔන්න යාට යම් පවක් වෙනවා එයා අතින්. යම් කිසි අඩුපාඩු සිද්ධ වෙනවා යතින්. ඒතර අන්න සද්ධානුසාරකයාගේ බේරිල්ල බලන්න. කර්මයක් කරලා නිරයේ හෝ තිරිසන් යෝනිය හෝ പ്രേත ලෝකයේ උපදිනවා නම් එබඳු කර්මයක් කරන්නට ඔහුට පුළුවන් කමක් නැහැ කියනවා. අබබ්බෝ තං කම්මං කාතුං යං කම්මං කତ୍වා නිරයං වා තිරච්ඡාන යෝනිං වා පෙත්තිවිසයං වා uppajjeyya. මේ සද්ධානුසාරී ශ්‍රාවකයා යතින් වෙන්නේ නැහැ කියනවා. නිරේ යන, තිරිසන් ලෝකේ යන, പ്രേත ලෝකේ යන කර්ම වෙන්නේ නැහැ කියනවා. හැබැයි සතර පහෙන් 3 තව එකක් ඉතිරි. අනිත්‍යව කියන්න පුළුවන්, අසුර ලෝකේ යන්න පුළුවන්. ඒ වගේ සුළු සුළු වැරදි වෙන්න පුළුවන්. නාග ලෝකයකට යොමු වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකේටද මනුස්ස ලෝකයකට ආයෙ එන්න පුළුවන්. දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. වෙන්නෙම නැහැ කියන අභබ්බෝ වෙන්නේ නැහැ කියනවා. හැබැයි නිරේ යන එක වෙන්නේ නැහැ කියනවා. තිරිසන් යෝනි යන එක වෙන්නේ නැහැ කියනවා. කොහෙද? പ്രേත ලෝක යන එක. අන්න ඒකේ තියෙන සද්ධාන. දැන් සතර පහෙන් නිදහස් කියන්නේ ඔන්න සම්පූර්ණයෙන්ම අසුර ලෝකෙන් මේ තුනෙන් ඒකාන්තයෙන්ම නිදහස්. දැන් මෙතන වෙන්නේ අබබ්බෝ කියලා 3කට විතරයි අපි වෙන්නේ භාගතුන් හාසේ. සෝවාන් ශ්‍රාවකයෙකුට සම්පූර්ණයෙන්ම වෙනවා. නිදහස්ම නිදහස් කියලා. එතකොට වෙන්නේ නැහැ කියන මොකේද? කර්මයක් කරලා අබබ්බෝ තං කම්මං කාතුං කර්මයක් කරලා නිරේ හෝ තිරිසන් යෝනියෝ പ്രേත ලෝකයේ හෝ උපදිනවා නම් එබඳු කර්මයක් කරන්නට ඔහුට පුළුවන්කමකුත් නැහැ කියනවා. පුළුවන්කමක් නැත. යම් තාක් සෝවාන් ඵලයක් සාක්ෂාත් කරන්නේ නැත්තම්, සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්තම් ඒ තාක්, ඒ කියන්නේ සෝවාන් වෙනතුරු ඔහුට කලරිය කරන්න පුළුවන්කමකුත් නැහැ කියනවා. ඒ කියන්නේ යා සෝවාන් වෙලා මේ යනවා කියන එකයි කියන්නේ. මේ යන මොහොතේ මැරෙන ආසන්න මොහොතේ හරි සෝවාන් වෙනවා. සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්තම් ඒ තාක් සෝවාන් වනතුරු ඔහුට කලරිය කරන්න පුළුවන්කමකුත් නැහැ. බලන්න ධර්මයෙන් ලැබෙන සකවරණය. මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කිරී අදහා ගැනීම තුළ සද්ධාති අදිමුච්චති කිව්වේ. ඒ අදහා ගන්න අපි මෙහෙම සද්ධාති අදිමුච්චති කියලා මෙහෙම නිකන් කිව්වට ඒ වචනේ කියන්නේ අපිට විස්තර කරන්න බැරි ලොකු අර්ථයක්. ආනේකයි. ඊට පස්සේ දේශනා කරන ධම්මානුසාරී ශ්‍රාවකයා ගැන.
පින්වත් මහණේ යමෙකුට මේ ධර්මයේ කෙරේ ඔය ආකාරයෙන් ප්‍රඥාව තුළින් ප්‍රමාණවත් පරිදි අවබෝධයක් කරගන්න පුළුවන්කම තියෙනවා නම් දැන් අතන කිව්වේ ශ්‍රද්ධාවෙන් අදහා ගන්නවා. මෙතන කියන්නේ ඊට පස්සේ ප්‍රඥාවෙන් ප්‍රමාණවත් පරිදි අවබෝධිකුත් ගන්න පුළුවන් නම් ප්‍රඥාවෙන් තුලින් එයා දකින්න උත්සාහ කරනවා නම් අවබෝධයක් තියෙනවා නම් අවබෝධයක් ඇති කරගන්න උත්සාහ කරනවා නම් ඔහුට කියන්නේ ධම්මානුසාරී කෙනා කියලායි. සද්ධානුසාරී ධම්මානුසාරී කෙනා කියලායි. අන්න එයාටත් කියන්න පුළුවන් කියන නිවන් මගට බැසගත් පෘථග්ජන භූමිය ඉක්මවා ගිය සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියලාය. යම් කර්මයක් කරලා නිරේ හෝ තිරිසන් යෝනි හෝ പ്രേත ලෝකයේ උපදිනවා නම් එබඳු කර්මයක් කරන්නට ඔහුට පුළුවන්කමක් නැහැ කියනවා. යම් තාක් සෝවාන් ඵලයක් සාක්ෂාත් කරන්නේ නැත්නම් ඒ තාක්ම සෝවාන් වන තුරු ඔහුට කලුරිය කරන්න පුළුවන්කමකුත් නැහැ කියන කවුද මේ දේශනා කරන්නේ? සායි බබාද? මහා බ්‍රහ්මයාද? බුදු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ එච්චර මේක ඒකාන්ත සත්‍යයක්. එතකොට මේ සත්‍ය මේ තියෙන්නේ මම මේ චක්කු සූත්‍රයේ තියෙන සංයුත්ත නිකායේ. කියවල බලන්න ඔක්කාන්ත සංයුත්තේ. ඊට පස්සේ කියනවා පින්වත් මහණනි යම් කිසි කෙනෙක් උන සෝවාන් ශ්‍රාවකයා ගැන ඊට පස්සේ කියනවා සද්ධානුසාරී ධම්ම සද්ධානුසාරී ශ්‍රාවකයා සද්ධාති අධිමුච්ඡති. ධම්මානුසාරී ශ්‍රාවකයා මොකද කරන්නේ? පඤ්ඤාය මත්තසෝ නිජ්ජානක්කමති. ප්‍රඥාවෙන් ප්‍රමාණවත් පරිදි අවබෝධයක් ඇති කරගන්න උත්සාහ කරනවා. සද්ධාවෙන් අදහගෙන ඒක දකින්න තව උත්සාහ කරනවා. එයත් සෝවාන් නොවී මැරෙන්නේ නැහැ කියනවා. එයත් නිරේන් තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ යන කර්මයක් කරගන්නේ නැහැ කියනවා. ඊට පස්සේ සෝවාන් වෙනවා කියන ඕන්න කියන පින්වත් මහණනි යම් කිසි කෙනෙක් මේ ධර්මයන් ඔය ආකාරයෙන් අවබෝධ කරනවා නම් අන්න අවබෝධ කරනවා නම් ඔය ආකාරයෙන්ම දකිනවා නම් අන්න දකිනවා. දැන් අර කිව්ව උත්සාහ කරනවා. අවබෝධ කරන්න උත්සාහ කරනවා. මේ අවබෝධ කරනවා මේ දකිනවා නම් ඔහුට කියන්නේ සෝවාන් කෙනා කියලා. යෝ භික්ඛවේ මේ ධම්මේ එවං ජානාති. එවං පස්සති. ජානාති පස්සති. දන්නවා දකිනවා. අයං උච්චති සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. එයාට කියන්න පුළුවන් කියනවා. ඔහුට කියන්නේ සෝවාන් කියලා කියලායි. අපාහි නොවැටෙන ස්වභාවයෙන් යුතු නියත වශයෙන්ම අමා නිවන කරා පිහිටන කෙනා කියලා ආය කියලා කියනවා. ඔන්න තුන් දෙනාගේ වෙනස්කම. සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන්. සද්ධානුසාරී ධම්මානුසාරී කියන සෝවාන් මාර්ගය ඵලය සෝවාන්. ඉතින් ওই විදිහට මේ ලස්සන මේ උතුම් ධර්මයන් කියව ගන්න. ඉතින් මේ විදිහට මේ ධර්මයන් කියවගෙන නුවණින් පිළිසිඳ දකිමින් අපිටත් යෝනිසෝ මනසිකාරය යෙදෙමින් මේ ධර්මයන් අප හැම දිනාගේම ජීවිතවලට එක්රැස් කරගන්න ඔබ අප හැම දිනාටද වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් දැන් පින්වත්නි අපි සුළු වෙලාවක් මේ අපි අද කතා කරපු මේ ධර්ම කාරණා මුල් කරගෙන මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන සුළු මොහොතක් දැන් භාවනා කරමු. සාදු සාදු සාදු. අපි දැන් සුළු වෙලාවක් මේ පංච උපාදානස්කන්ධ විදර්ශනාව සුළුවෙන් පුරුදු කරමු. මේ රූපය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ රූපේ අනිත්‍ය දෙයක් හැටියට. අනිත්‍යයි කිව්වේ හේතුන්ගෙන් හට අරගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන ස්වභාවයෙන් යුත් නිසා අනිත්‍යයි. එතකොට රූපේ අනිත්‍යයි කිව්වේ මොකද්ද? සතර මහා ධාතුත් සතර මහා ධාතුගෙන් හටගත් දේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතු. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපේ අනිත්‍යයි. හේතුවකින් හට අරගෙන තියෙන්නේ. හේතු නැතිවීමෙන් නැති වී තියෙන්නේ. යන නිසායි අනිත්‍යයි කියන්නේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපය හටගන්න මුල්ුනේ මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආහාර ඇති කල්ලි මේ රූපය හටගන්නවා.
ආහාර නිරුද්ධ වන කල්ලි මේ රූපය නිරුද්ධ වෙනවා. එතකොට මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර මහා ධාතුකින් හටගත්ත මේ රූපය සියුම් හෝ ගොරෝසු කබලින්කාර ආහාරයෙන් ස්පර්ශ ආහාරය ඇති කල්හි, මනෝ සංචේතන ආහාරය ඇති කල්හි, විඤ්ඤාණ ආහාරය ඇති කල්හි හටගත්තින් මේ ආහාර හතර නිරුද්ධ වන කල්හි නිරුද්ධ වී යනෙහි මේ සතර මහා ධාතුත් සතර මහා ධාතුවෙන් හටගත්ත මේ රූපය අනිත්‍යයි. 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 මේ අනිත්‍ය රූපය දුකටයි අයිති. මේ රූපය ඔස්සේ නැවත නැවත දුක කරා අරගෙන යනවා. ලෙඩවීම, ජරාව, මරණය, ශෝක කිරීම, හැඬීම්, කායික දුකට අයිති දෙයක්. අනිත්‍ය මේ රූපය දුකයි. අනිත්‍ය දුක්ඛ මේ රූපය තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑ. හේතුන්ගෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයෙන් යුතු දුකට උරුම කියන මේ රූපය තමාට ඕන ලෙස තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑ. අනාත්මයි. මේ රූපය අනිත්‍ය නිසා, දුක් නිසා, අනාත්ම නිසා මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සතර මහා ධාතුත් සතර මහා ධාතුවෙන් හටගත්ත මේ රූපය ආහාර ඇති කල්හි හටගන්නා හේයින් ආහාර නිරුද්ධ වන කල්හි නිරුද්ධ වී යනෙහි මේ රූපය අනිත්‍යයි. මේ රූපය අනිත්‍යයි. 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 අනිත්‍ය රූපය දුකයි. 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 අනිත්‍ය දුක්ඛ මේ රූපය අනාත්මයි. 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 අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුතු මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. රූපය අනිත්‍යයි. 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 මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. හේතුන් නිසා හටගත් හේතු නැතිවීමෙන් නැති වී යන මේ රූපය අනිත්‍යයි. 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 අනිත්‍ය මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විඳීම් ගැන. වේදනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ 6 ආකාරයකට. වේදනාව 6 තැන්හි පිහිටනවා. ඒ තමයි ඇසේ,
ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳිනාව. ඇසයි රූපයයි ඇසේ විඤ්ඤාණය එකතු වීමෙන් ඇසේ ස්පර්ශයෙන් අන්න ඇසේ විඳීම හටගන්නවා. කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වීමෙන් අපි ඒකට කියනවා කනේ ස්පර්ශය කියලා. ඒ කනේ ස්පර්ශයෙන් අන්න කනේ විඳීම ඇති වෙනවා. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණය එකතු වීමෙන් ඒකට කියනවා නාසී ස්පර්ශය. ඒතර නාසී ස්පර්ශයෙන් තමයි අන්න නාසයේ වේදනාව හටගන්න විඳීම. එක්ක සැප එහෙම නැත්නම් දුක් විඳීම එහෙම නැත්නම් මධ්‍යස්ථ විඳීමක්. ඊට පස්සේ දිවයි රසයයි විඤ්ඤාණය එකතු වෙනවා. ඒ කරුණු තුන එකතුවට කියනවා දිවේ ස්පර්ශය කියලා. එතකොට දිවේ සැප සහගත ස්පර්ශයෙන් අන්න සැප විඳීමක් ඇති වෙනවා. දුක් සහගත ස්පර්ශයෙන් අන්න දුක් විඳීමක් ඇති වෙනවා. මධ්‍යස්ථ ස්පර්ශයෙන් සැප දුක් රහිත විඳීමක් අන්න ඇති වෙනවා. ස්පර්ශය ඇති කල්ලි හටගන්නේ. එතකොට ওই විඳීම ස්පර්ශය නැතිවීමෙන් අන්න නිරුද්ධ වෙලා යනවා. කයෙත් ওই විදිහමයි. කයයි පහසයි කයේ විඤ්ඤාණය එකතු වීමට කියනවා කය ස්පර්ශය. කය ස්පර්ශය මුල් කරගෙන සැප සහගත ස්පර්ශයෙන් අන්න කයෙන් සැපයක් විඳිනවා. දුක් සහගත ස්පර්ශය මුල් කරගෙන කයෙන් දුක්ඛක් විඳිනවා. සැප දුක් රහිත විඳීම ස්පර්ශය මුල් කරගෙන අන්න සැප දුක් රහිත විඳීමක් විඳිනවා. මධ්‍යස්ථ බවක්. ස්පර්ශයයි මුල්ුනේ. ස්පර්ශය ඇති කල්ලි හටගත්තේ. ස්පර්ශය ඇති කල්ලි හටගත්තේ. ස්පර්ශය නිරුද්ධ වන කල්ලි නිරුද්ධ වී යනෙහි මේ විඳීම අනිත්‍යයි. ওই විදිහම තමයි මනසෙත්. මේ මනසයි අරමුණුයි එකතු වුණාම අන්න මනසේ විඤ්ඤාණය. මනසයි අරමුණුයි මනෝ විඤ්ඤාණය එකතු වීමට කියනවා මනසේ ස්පර්ශය, සිතේ ස්පර්ශය කියලා. මේ මනසේ ස්පර්ශයෙන් තමයි යන්නේ එක්ක සැපයක් ස්පර්ශ වෙන්නේ. එක්ක දුකක්. එක්ක උපේක්ෂාවක්. එතකොට මේ ස්පර්ශය හට අරන් තියන්නේ මේ වේදනාව හට අරගෙන තියෙන ස්පර්ශය මුල් කරගෙන. මේ විඳීම් සියල්ල ස්පර්ශය ඇති කල්ලි හටගත්තේ. ස්පර්ශය නිරුද්ධ වන කල්ලි නිරුද්ධ වී යනෙහි මේ විඳීම් සියල්ලම අනිත්‍යයි. 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 මේ වේදනාව මේ සැප වේවා දුක් වේවා මධ්‍යස්ථ වේවා මේ විඳීම් සියල්ලම ස්පර්ශය ඇති කල්ලි හටගත්තේ. ස්පර්ශය නිරුද්ධ වන කල්ලි නිරුද්ධ වී යනෙහි මේ සියල්ල අනිත්‍යයි. 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 අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ විඳීම් සියල්ලම මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. විඳීම අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි.
මේ සියලු විඳීම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඊළඟට විඳින දේ තමයි හඳුනාගන්නේ. ඇසින් විඳින එක්කෝ සැප සහගත, එක්කෝ දුක් සහගත, එක්කෝ මධ්‍යස්ථ සහගත අන්නේ විඳීම හඳුනා ගන්නවා. විඳින දේ හඳුනා ගන්නවා ඇසින්. එතකොට ඒක රූප සංඥාවක්. ඊට පස්සේ කනින් ශබ්ද සංඥා, නාසයෙන් ගන්ධ සංඥා, දිවෙන් රස සංඥාවක්. විඳින දේ හඳුනාගන්නේ. ඊට පස්සේ කයින් පහස, පොට්ටබ්බ සංඥාවක්. හඳුනා ගැනීමක්. මනසින් ධම්ම සංඥා, අරමුණු හඳුනා ගැනීමක්. එතකොට මේ සියල්ලත් ස්පර්ශයෙන් හඳුනා ගැනීම. ඒතර හඳුනා ගැනීමත් ස්පර්ශය ඇති කල්ලි හටගත්හින් ස්පර්ශය නිරුද්ධ වන කල්ලි නිරුද්ධ වී යනින් මේ සංඥා සියල්ලද අනිත්‍යයි. අනිත්‍ය මේ සියලු සංඥා දුකටයි අයිති. අනිත්‍ය දුක්ඛ මේ සියලු සංඥා අනාත්මයි. තමගේ වශයෙන් පවත්ව ගන්න බෑ. ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ තමාගේ වශයෙන් පවත්ව ගන්න බැරි මේ සියලු සංඥා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ සියලු සංඥා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යෝ මේ සියල්ල මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ හඳුනාගත් සියල්ලට තමයි චේතනාව ඇතිවන්නේ. කියන්නේ හඳුනාගත් රූපයට අනුව චේතනා පහළ වෙනවා. රූප සංචේතන. හඳුනාගත් ගන්ධ සූචන අනුව චේතනා පහළ වෙනවා. ගන්ධ සංචේතන. හඳුනාගත් ශබ්දයට අනුව චේතනා පහළ වෙනවා. ශබ්ද සංචේතන. හඳුනාගත් ගන්ධ සුවඳට අනුව චේතනා පහළ වෙනවා. ගන්ධ සංචේතන. හඳුනාගත් රසයට අනුව චේතනා පහළ වෙනවා. රස සංචේතන. හඳුනාගත් පහසට අනුව චේතනා පහළ වෙනවා. පොට්ටබ්බ සංචේතන. හඳුනාගත් අරමුණු වලට අනුව චේතනා පහළ වෙනවා. ධම්ම සංචේතන. මේ සංස්කාර, චේතනාව, කර්මය හේතුවකින් හටගත් ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් හටගත්හින් ස්පර්ශය නිරුද්ධ වන කල්ලි නිරුද්ධ වී යනහින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ සියලු සංචේතනා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ සියලු සංචේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. විඥානය කරුණු දෙකක එකතුව බුදුරජාණන් දේශනා කළ විඥානයේ හැටියට. ඇසයි රූපයයි එකතු වීම ඇසේ විඥානය. කනයි ශබ්දයේ එකතු වීම කනේ විඥානය. නාසයේ ගඳ සුවඳ එකතු වීම නාසයේ විඥානය. දිවයි රසය එකතු වීම දිවේ විඥානය. කයයි පහසයි එකතු වීම කයේ විඥානය. මනසයි අරමුණු එකතු වීම මනසේ විඥානය.
මේ විඤ්ඤාණය නාම රූප ඇති කල්ලි තමයි හටගන්නේ. නාම කියලා කිව්වේ විදීම, සංඥා, චේතනා, ස්පර්ශය, මානසිකාරය. ඔය කරුණු නාම. ඔය නාම ධර්මයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු ටිකයි. ඔය ටික එකතු වුණාම ඒකට කියනවා නාම රූප කියලා. ඔය නාම රූප ඇති කල්හි තමයි නාම රූප එක ඇති කල්හි අන්න විඤ්ඤාණය හට ගන්නවා. ඔය අපි කතා කරපු රූප ඒවා ඔක්කොම සතර මහා ධාතු, සතර මහා රූප පැත්තටයි තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කළා විඳීම, සංඥා, චේතන, සංස්කාර කියලා. ඒ ටික ස්පර්ශය. ඔය සියල්ල හටගත් ස්පර්ශයෙන්. මානසිකාරය කිව්වේ මනසේ සජීවී පැවැත්මක් තියෙන්න ඕනේ. එතකොට මේ සියල්ලගේ එකතුවට අන්න නාම රූප. ඒ සියල්ල එකතුවෙන් තමයි යන්නේ විඤ්ඤාණය හටගන්නේ. නාම රූප ඇති කල්හි විඤ්ඤාණය හටගත්තේ. නාම රූප නිරුද්ධ වන කල්හි විඤ්ඤාණය නිරුද්ධ වී යනෙහි. විඤ්ඤාණය අනිත්‍යයි. 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 මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. සියල්ලම මේ විඤ්ඤාණය අනිත්‍යයි. 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 මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ මේ පංච උපාදානස්කන්ධය අවබෝධ වීම පිණිසම මේ අනිත්‍ය භාවනා මානසිකාරය උපකාර වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දින මේ සද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ සෞදි අරාබියේ සේවයේ නියුතු පින්වත් එච් අරුණී ලසන්ති මහත්මිය, WM චමින්දු කුමාර මහතා, එච් මැසිලින් පෙරේරා මහත්මිය සහ එච් සුනීතා සිල්වා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඉතින් අපි රැස් කරගන්න යෙදුණු සීලෝම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් ඇතුළු සතරවරම් දෙවිමන් රජදරුවන්ට, ආලවක සෙන්පතිතුමා, සීවක සෙන්පතිතුමා ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ට, ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාටත්, ඒ වගේම මේ පින්බීම අධිග්‍රහිතව සිටින්නා වූ සියලු දෙවිවරුන්, සුමන සමන් දෙවිවරුන්, උපුල්වන් දෙවිවරුන් ඇතුළු නානා නම් ගොත් වාසී සියලු දෙවියෝද මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව දිව්‍ය ආයුෂ වර්ණ සුභ බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා යන සීක බල ධර්මයෙන් වැඩෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම 2019 අප්‍රේල් මාස 23 වෙනි දින මිය පරලොව ගිය W රත්නපාර සිල්වා පියාණන්ට, මිය පරලොව ගිය SD සුසීමා කුමාරි නැගණියට, මෙගලින් නෝනා මිත්තනියට, ඒ ඇගිලින් සිල්වා මිත්තනියට, ඒ අයිමන් සිල්වා මුත්තනුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමින්ද යම් ඥාති කෙනෙක් මිය පරලෝක පින් බලාපොරොත්තු වෙමින් ඇද්ද ඒ හැම දෙනාටද මේ පින් අනුමෝදන් ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම දැනට අසනීප තත්වයෙන් පසු වන කේ කරුණාවතී මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දායකත්වයේ දරු සෞදි අරාබියේ සේවයේ නියුත පින්වත් එච් අරුණී ලසන්ති මහත්මිය, W චමින්ද කුමාර මහතා, එච් මැසිලින් පෙරේරා මහත්මිය සහ එච් සුනීතා සිල්වා මහත්මිය ඇතුළු ඒ දායකත්වයේ දරු හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්නේ හැම දිනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. ඒ හැම දිනාටමත් මේ පින ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස උපකාර වෙත්වා. ඒ වගේ මේ සීලෝම පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින උතුම් ධර්මාභෝධයේ පිණිස උපකාර වෙත්වා.
ඒ වගේ මේ පින් සීලෝම ස්වාමින් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට දනුමෝදන් වෙත්වා. මහා සංඝරත්නයේද මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. මහා සංඝරත්නයේත් මේ පින ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පින් ඔබ අප සියලු දෙනාගේම දෙමාපිය ගුරුවරණේ දැහිති මිතුරු ඇතුළු සෑම දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයේද නන්නයන් උදව් උපකාර කරන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සිව්පසෙන් උපකාර කරන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඔබ අප සියලු දෙනාටද මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. මේ සීල පින් ඔබ අප සියලු දෙනාටද උතුම් ගෞතම බුදු සසුනේ ධර්මාවබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමින් වහන්සේ අපේ ජීවිතයේ යහපත පිණිසම තථාගතයන් වහන්සේ දේශනා කරපු දුක හදන තැනින් දුක හටගන්නා තැනින් නිදහස් වන්නට මඟ කියා දුන්නා. ඉතින් මේ උතුම් මාර්ගයේ ගමන් කරන්නට අපි ඔබ හැමදෙනාම පෙරවීරිය ගන්නට ඕනේ. අපි උත්සාහ කරන්නට ඕනේ. ඉතින් මේ විදිහට අපි අද දවසේදී මේ සවස් වරුවේදී උතුම් ධර්මදේශනාව ශ්‍රවණය කළා. භාවනාව සමගින් එකතු වෙලා ජීවිතේ පින් රැස් කරගත්තා. ඉතින් ඒ වගේම තමයි උදෑසන කාලයේ ඉඳලා පින්වන්ත ඔබ උතුම් සිල්පද සමාදන් වෙලා ඉන්නේ. ධර්ම ශ්‍රවණය කරමින් ඉතින් අද දවසේ මේ සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ මෙලෙසින් අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේලා අනුමෝදන් කරමු. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ ධර්මාවබෝධයටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවායි කියා. සාන්තු සාන්තු සාන්තු. අදවසට මතක් කරන්නට ඕනේ මේ සතියන්ත සීල භාවනා වැඩසටහන ඔබ ඔය තරන් එද්දී බැතිබර දායකත්වයන් දක්වන්න පින්වන්ත පිරිස එකතු වෙනවා. මේ සවස් වරුවේ ධර්මදේශනා වෙනුවෙන් දායකත්වයන් එකතු කළේ සෞදි අරාබියේ සේවයේ නියුතු පින්වත් එච් අරුණි ලසන්ති මහත්මිය, ඒ වගේම W චමින්ද කුමාර මහත්මයා, එච් මැසලින් පෙරේරා මහත්මිය සහ සුනීතා සිල්වා මහත්මිය ඇතුළේ පින්වන්ත පිරිසින් නොවුන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා, ඔවුන්ව සිහිපත් කරනවා. ඒ වගේම ඔබට අපි මතක් කරනවා දායකත්වයෙන් එක් කරන ඔබට අවස්ථාව තිබෙනවා ඉදිරි දිනකදී කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88යි 87ට. මේ මතක් කිරීමත් සමගින් අපි කෙටි විරාමයකට යන්නයි මේ සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරු අපි සූදානම් ධර්ම සාකච්ඡාවෙන් ඔබත් එක්ක එකතු වෙන්න. ඔබට මතක ඇති දුරකථන අංකය 0112 548යි 400 0112 548යි 400 දුරකථන අංකයෙන් මැදිරියට කතා කරලා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී Facebook වීඩියෝ ඔස්සේ කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. එතනින් මතක් කිරීමත් එක්ක අපි කෙටි විරාමයකට ඉක්මනින්ම ගිහිලා නැවතත් ඔබත් එක්ක හමු වෙන්න සූදානම් ධර්ම සාකච්ඡාවෙන්. හැමදිනාටම තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.